හලෙලූයා. උන්වහන්සේගේ යහපත්කම අපේ ජීවිතයේ මුළුල්ලේ උන්වහන්සේ තබා තිබෙනවා. මේ ලෝකේ අයහපත, මේ ලෝකේ අඳුර, මේ ලෝකේ බාධා අප ජීවිත වට කරගන්නට ආවත් ධනවද දේව වචනේ කියනවා ලෝකේ ඉන්න තැනට වඩා අප තුල සිටින තනන් වහන්සේ බලවන්තයි කියලා. ආමෙන්. ඒ නිසා මේ සියල්ලදී අපි අතිශයින් ජයග්‍රාහකයි. ආමෙන්. අපි ස්වාමීන් වහන්සේ රත්පොළ සන්නාලයක් දෙමුද? හලෙලූයා. ඉතින් ඔබ ප්‍රීතියෙන් ඉන්න මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වගේ වෙන දෙවි කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් ඔබ අනර්ගම තෝරා ගැනීමක් දෙවියන් වහන්සේගේ. රයිට්. බොහෝ මේ ලෝකේ ජීවිත ගමනට ඇති මේ බාධාවල් එද්දී ගොඩක් අයගේ සිත් අධෛර්යමත් වෙනවා. මොනවාද මේ වෙන්න යන්නේ කියලා. නමුත් දන්නවද ඔබ කියන්නේ දෙවියන් වහන්සේගේ විශේෂ තෝරා ගැනීමක්. ඔබ වගේ කෙනෙක් මේ ලෝකේ වෙන නැහැ. ඉන්නේ ඔබ පමණයි. උන්වහන්සේ තමන්ගේ ජීවිතයක් දීලා ඔබට මට ආදරය කළා. ඒ නිසා ඔබ වටිනා කෙනෙක්. කියන්න මේ උදෑසන මම වටිනා කෙනෙක්. ආමෙන්. නැත්තම් ලේ දීලා බේරගන්නේ නැහැ. එහෙම නේද? ඉතින් දේව වචනේ කියන උන්වහන්සේ දේව දූතයන් වෙනුවෙන් ඒ දේ කළේ නැහැ. ඔබට පැහැදිලිද? අපි කියනවා මේ ෂා මට දේව දූතයෙක් වගේ ඉන්න තිබ්බනම් ෂෝක් කියලා. ඉතින් ඒක දවසක වෙයි. නමුත් ඔබ දන්නවද උන්වහන්සේ ප්‍රේම කළේ දේව දූතයන්ට වඩා මනුෂ්‍යයන්ට. උන්වහන්සේ දේව දූතයන් වෙනුවෙන් ජීවිතේ දුන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ අත්හැර දැමුවා සෑමදේ ස්වර්ගීක සම්පත අත්හැර දමලා. දේවචනේ පැහැදිලිව කියනවා ඒ දිව්‍යමය ස්වභාවය අත්හැර දමලා උන්වහන්සේ මිනිසෙක් වෙන්නට තීරණයක් අරගන්නවා. කවුරු නිසාද? ඔබත් මාත් නිසා. ආමෙන්. ඔබ හිතන්න පුළුවන් නෑ නෑ යුදෙව්වරු හින්දා නේද? ආබ්‍රහම්, ඊසාක් ඒගොල්ලන් වගේ කට්ටිය හින්දා තමයි උන්වහන්සේ ආවේ කියලා. නෑ. දන්නවද මේ නව ගිවිසුමේ ජීවත් වෙන අප වෙනුවෙන් උන්වහන්සේ පුරාණ ගිවිසුමේ කට්ටිය ශ්‍රේෂ්ඨයි, ඒගොල්ලෝ වැදගත්. දෙවියන් වහන්සේ උන් එක වෙනම ගනුදෙනුවක් තිබුණා. හැබැයි නව ගිවිසුමට එද්දී උන්වහන්සේ ජීවිතේ දෙනවා. මේක හරි අනර්ග සිදුවීමක්. ඉතින් අපි දකිනවා යේසුස් වහන්සේ එවලා පියාණන් වහන්සේ මුළු ලෝකයා තමන් විතර අරගන්නට මාර්ගයක් උදා කළා. උන්වහන්සේ ඒ බැටළු පැටවා වුණා. පරණ ගිවිසුම මුළුල්ලේ ඒ බැටළු පැටවන් පූජා කරලා සංකේතවත් කළේ වෙන කවුරුත් නෙමේ යේසුස් වහන්සේව. ඉතින් උන්වහන්සේ පාස්කු බැටළුවා වෙලා මුළු ලෝකයා ගලවන්න උන්වහන්සේ පූජාවක් වෙනවා. හරි අනර්ගයි නේද? ඉතින් මෙන්න මේ කැපකිරීම එක්ක තමයි ඔබ මා අද උන්වහන්සේගේ දරුවන් බවට පත් වෙලා ඉන්නේ. දැන් අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කරපු දේවල්. මේ ලෝකේ සමහර වෙලාවට අපි ප්‍රශ්න කරදරත් එක්ක පීඩා මිදින වෙලාවල් වල දෙවියන් වහන්සේ පුදුම විදිහට අපට වටිනවා. එහෙම නේද? දැන් ඔය ගැලවීම ලැබපු මුල් දවස්වල මිනිස්සු කියන කතාව මට මතකයි. මට හොඳට ඒවා මනසේ තියෙනවා. ගොඩක් අය කියනවා පුදුමයි පාස්ටර් දෙවියන් වහන්සේ කරපු දේ නම් කියලා වැඩක් නැහැ කියලා ඒගොල්ලන් මේ ඇත්තට මේ හදවතින් කියන්නේ බොරුවට වංචාවට නෙමෙයි. මේ ඔවුන්ගේ ජීවිතේ හාස්කම් වෙද්දී, ප්‍රාතිහාරයන් වෙද්දී, ගෙඩි අතුරුදහන් වෙද්දී, පිළිකාවල් සුව වෙද්දී, ආර්ථික ගැටලු, නඩු ප්‍රශ්න, පෞල් කරදර ඒවා මෙව්වා විසඳිලා ඔවුන් යම් මට්ටමකට එන විට ඔවුන්ගේ හදවත පුදුම විදිහට දෙවියන් වහන්සේට ළඟයි. ඉතින් මම නම් දකින්නේ අන්නේ වෙලාවේ යේසුස් වහන්සේ ආවන හොඳයි කියලා. ආමෙන්. හරිද? හැබැයි මේ කාලයක් මේ ඇදහිල්ලේ ගමන යද්දී මේ එන බාධා, සිතවිලි, යක්ෂණික පොරබැදීම්, එතකොට යක්ෂයා එක එක සිතවිලි ඔලුවට දාලා නේද? අර මාංශිකකරණය කරන්න, අර ආත්මික තලයෙන් ඇදලා නිකන් සාමාන්‍ය මට්ටමකට ගේන්න යක්ෂයා පුදුම විදියට ඇදහිලිවන්තයන් එක්ක නැත්තම් සේවකයන් එක්ක පොරාලනවා. හරිද? ඔවුන් දිව්‍යමය ස්වභාවයේ ඉඳලා නැවත මාංශිකත්වයට මාරු කරන්න. දැන් දෙවියන් වහන්සේ ආදම් මේවව දිව්‍යමය ස්වභාවයෙන් මෙව්වා කියලා අපි දන්නවනේ නේද? ඉතින් ඔවුන් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයෙන් නිර්මාණය කළා. ආමෙන්. දෙවියන් වහන්සේට සම්බන්ධකම් පවත්වන්න පුළුවන් මට්ටමකින් හැදුවා. හැබැයි කුමක්ද සිදු වුනේ? යක්ෂයා ඇවිල්ලා ඒ දිව්‍යමය භාවය නැති කරලා දැම්මා. ඊට පස්සේ දේව සම්බන්ධය කඩ වුණා. ඔවුන්ට ඒ දන් වෙනින් එළියට බහින්න වුණා. ඉතින් අපි දන්නවා නැවත යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ දිව්‍යමය සම්බන්ධයට මිනිසයා ගෙනාවා. ආමෙන්. ඒ තමයි කල්වාරි කුරුසය. උන්වහන්සේට පූජාවක් කරන්න උනා මිනිසයා බේරගන්න. මිනිස්සු පව් කළා, දඬුවමට ලක් වුණා. ඒ දඬුවම උන්වහන්සේ ගත්තා. දැන් ඔබේ දරුවෙක් වැරදක් කරලා උසාවියට ගියොත් ඒ දඩ මුදල ඔබ ගෙවලා එයාව එළියට ගන්න ඕන නේද? අන්න ඒ වගේ උන්වහන්සේ ඇවිල්ලා අපේ පාප ණය උන්වහන්සේ ගෙවලා අපව අරගෙන නැවත අර සම්බන්ධතාවයට ගෙනාවා, දිව්‍යමය ස්වභාවයට ගෙනාවා.
නමුත් දිව්‍යමය ස්වභාවයට ගෙනහපු අලුතම මම ඒකයි කිව්වේ යේසුස් වහන්සේව නම් හොඳයි කියලා. අපි ගැලවීම ලැබූ බෞතිස්ම ලැබූ දවසේ නැත්තම් නේද? අර බතලගොඩ උඩට එද්දිම ඊම වුණා නම් praise the Lord. හරිද? නමුත් මේ ගැලවීම ලැබලා කාලේ යද්දී යක්ෂයා නැවත උපක්‍රමශීලීව ඇදිලිවන්තයන්ගේ නැත්නම් දේව මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ඇවිල්ලා ඔවුන් නැවත අර ආත්මික කරණේ ඉඳලා නැවත ලෞකික කරණයට විවිධ උපායන් ඔස්සේ කටයුතු කරනවා. ඔබට අලුත් හෘද සාක්ෂියක් ලැබුණා ඔබේ බෞතිස්මයත් එක්ක. දන්නවද ඔබ නවමැවිල්ලක් වුණා. ආමෙන්. අපි නවමැවිල්ලක්. කියන්නේ මම නවමැවිල්ලක්. ආමෙන්. ඒක යේසුස් වහන්සේගේ කුරුසිය තුලින් අත්තුණු විශේෂ නිර්මාණයක්. අපි දන්නවා දෙවියන් වහන්සේ දින 6කින් හැමදේම ඇව්වා. එකම ඇවිල්ලක් ඉතුරු කරගත්තා. දන්නවා හැමදේම නෙවෙයි එකක් ඉතුරු කරගත්තා. ඒ තමයි නවම ඇවිල්ල. ආමෙන්. ඒක සිදු වුණේ අලුත් ගිවිසුමේ. ඒක එදන් වෙන්නේ උනේ නැහැ. රයිට්? ඉතින් උන්වහන්සේ අවසානයේට නිර්මාණය කළ කෙනා තමයි ඔබ මා තුල ඉන්න නවම ඇවිල්ලේ මනුෂ්‍යයා. ඒක උන්වහන්සේගේ ස්වභාවය දරන උන්වහන්සේගේ ස්වરૂපය දරන උන්වහන්සේගේ සමානත්වයේ දරන මිනිසෙක් අපි ඇතුලේ වාසය කරනවා. ආමෙන්. ඒ යේසුස් වහන්සේගේ ස්වභාවය දැන් අපි ගැලවීම ලබනවත් එක්කම ඒ දිව්‍යමය භාවය අප වෙතට ආවා. එපමණක් නෙවෙයි ඒක අප තුළ නැති වෙනවට උන්වහන්සේ දකින්න බැරි හින්දා ඒ පළවෙනි ආදම් ගාවට පළවෙනි ආදම්ට නොදුන්නු විශේෂ දෙයක් අපට දුන්නා. ඒ තමයි සුද්ධාත්මාලේපය අපට දීලා අපි මුද්‍රා කරා. ඇයි පළවෙනි ආදම්ගෙන් ඒ දිව්‍යමය භාවය නැති කරන්න යක්ෂයාට ලේසි වුණා. මොකද ආත්මයන් වහන්සේ උන් තුල වාසය කළේ නැහැ. හැබැයි අලුත් ගිවිසුමේ අපට ඒ විශේෂත්වය ලැබුණා. ධනවාද දෙවියන් වහන්සේ ප්‍රොටෙක්ෂන් එකක් රැකවරණයක් පිණිස අපි මුද්‍රා කරා. ශුද්ධාත්මය වලා. එතකොට උන්වහන්සේ අපට මඟ පෙන්වන්න ගන්න පාපය මොකද්ද? ධර්මිෂ්ඨකම මොකද්ද කියලා. එනම් ආදම්ට වඩා ඔප්ෂන් එකක් වැඩි කරලා අපිව හදලා තියෙනවා. ආමෙන්. හරිද? ඒ තමයි ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. දැන් ඒවා ගාවට යක්ෂයා එන විට නංගි එන්න කොහමද අර ගහේ ගෙඩි ටික කියලා පෙන්වන්න හදද්දී ආත්මයන් වහන්සේ ඇතුලේ ඉඳලා මඟ පෙන්වුවා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. හැබැයි අනේ නිසා අලුත් ගිවිසුමේ නවමැවිල්ලේ මනුෂ්‍යවන ඔබ මා වෙතට උන්වහන්සේ තව වරප්‍රසාදයක් දුන්නා. ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේ. මට ඇහුන්නේ ඔබ ආමෙන් කියනවා. එහෙනම් ධනවද දෙවියන් වහන්සේ අපට ගොඩක් ආදරේ. මොකද උන්වහන්සේ ඒ ආත්මයන් වහන්සේ නැමැති අත්තිකාරම අප වෙතට එවලා පාපය ගැන ධර්මිෂ්ඨකම ගැන අපිට අඟවල්ල දෙනවා. එහෙනම් ඒ මුල් මැවිල්ලේ ආදම්ට වඩා රයිට් මේ දෙවෙනි ආදම් වන යේසුස් වහන්සේ කරුණ කොටගෙන උපන් අපිව දේව රාජ්‍යයට වටිනවා. ඒ නිසා මේ උදෑසන ඔබ අවදිමත් කරන්න කැමති ආත්මයන් වහන්සේට ඇහුම්කන් දෙන්න. ළඟ එක්කිනාට කියන ආත්මයන් වහන්සේට ඇහුම්කන් දෙන්න. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ ආත්මික ජීවිතයේ දැන් අද ඔබ කාටද සමන් දෙන්නේ? ඔබ සමන් දෙන්නේ කාටද? ඒ අය තමයි ඔබ මෙහෙවන්නට යන්නේ. රයිට්? හරි ප්‍රවේශම් වෙන්න මේ ගැන. නවමැවිල්ලේ මිනිස්යාව මෙහෙවන්නට ඕනේ තවත් මිනිසෙක් නෙවෙයි. නවමැවිල්ලේ මිනිස්යාව මෙහෙවන්නට තමයි ආත්මයන් වහන්සේ අප වෙතට දීලා තියෙන්නේ. නමුත් අද දේව හඬ අහන්නේ මිනිස්සු. දෙවියන් වහන්සේගේ හඬත් එක්ක වැඩ කරන්නේ මිනිස්සු. Tamante හිතට හිතන විදියට තව කෙනෙක් පොළඹවන විදියට වැඩ කරගෙන යනවා. මම කතා කරන්නේ ලෝකයා ගැන නෙවෙයි. මම කතා කරන්නේ සභාව ගැන. නමුත් ආත්මයන් වහන්සේ අපට දුන්නේ ඇයි? දේව හඬ අහලා වැඩ කරන්න. ඇන්ටනාව කැඩිලා ඒ නිසා සිග්නල් එන්නේ නැහැ. ඒ නිසා පේන්නේ රූප පැහැදිලිව සමහර රූප වාහිනී වල. ඒකයි ගැටලුව. ඉතින් ඒ නිසා ඔබ ඇන්ටනාව හරියට දාගන්න, පින්තූර පැහැදිලි කරගන්න, එවිට ඔබ පින්තූරය දකින්නට යනවා. ඒ වගේ දෙවියන් වහන්සේ අපිට පෙන්වන මඟ පෙන්වීම ඔබට මඟ පෙන්වන්නේ කොහොමද? අන්න එතන ඔබ හිට ගන්නට ඕනේ. දෙවියන් වහන්සේ කවදාවත් දේව වචනට පිටින් මඟ පෙන්වන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න මේ උදෑසන. කාට හරි සිතුවිල්ලක් ආවොත් අර මිනිහයාට මම වෛර කරන්න ඕනේ කියලා ඔබ හිතන්න එපා ඒක දෙවියන් වහන්සේගෙන් කියලා. රයිට්? යකත් සිතුවිලි දානවා මිනිසුන්ගේ මානසික තත්ත්වයන් වලට. ඒ නිසා දෙවියන් වහන්සේගේ ආත්මය අපට මඟ පෙන්වන්නට ඕනේ.
අන්න ඒක තමයි අපි ජයග්‍රාහක කිතුණු ජීවිතයක් ගත කිරීමේ මූලික අඩිතාලම නැත්නම් මුල් ස්ථානය දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක වැඩ කිරීම. ඒ නිසා ඒදන් උයනේ ඒ මුල් මිනිසයාට වඩා නව ගීසුමේ නව මෙවිල්ලේ මිනිසයා වන ඔබට මට උන්වහන්සේ ගොඩක් ආදරෙයි. හේතුව උන්වහන්සේ අපට ආත්මයන් වහන්සේ දීලා තිබෙනවා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ඉඳලා දේවල් කතා කරනවා, දේවල් කරනවා, නැත්නම් ක්‍රියා කරනවා. අපි රෝම 8:26 ඉගෙන ගත්තා ආත්මයන් වහන්සේ කිව නොහැකි කෙඳිරි ගෑම් වලින් අප තුල ඉඳලා මඟ පෙන්වනවා කියලා. ඒ නිසා ඔබ හැම උදෑසනකම ඔබ දේව අභිමුඛයේ දන ගහලා දෙවියන් වහන්සේගේ හඬ අහලා වැඩ කරන මිනිසෙක් වෙනවා නම් ඔබට වරදින්නේ නැහැ. නමුත් අද මිනිස්සු මාංශිකව ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට පොළඹවන්නේ මාංශය එමෙත යක්ෂයා. ඒ නිසා මාංශයටත් යක්ෂයාටත් ඕන විදිහට ඔබ දෝලණය වුණොත් අවසානයේ ඔබේ ඉරණම අතිශය භයංකාර එකක් වෙන්නට යනවා. ඊට පස්සේ අහන්න එපා ඇයි දෙයියනේ ඇයි කියලා. එහෙම වෙන්නේ ඇයි? එහෙම අහන්න එපා අර කවුද ගායකෙක් සින්දුවක් කියනවා වගේ. ඒ නිසා නව මෙවිල්ල වන ඔබට මට දෙවියන් වහන්සේගේ ආදරය ගොඩක් තියෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ ඔබ මා වටිනාය. ආමෙන්. හලෙලූයා. අපි වටිනාය. ඉතින් ඒ නිසා අද දවසේ මම කැමති ඔබ දිරිමත් කරන්න විශේෂයෙන් මේ මම එකකේ වෞතිස්ම ලැබුව අලුත අර දෙවියන් වහන්සේ වෙත ඇතුණු ඒ ජොලිතකම සේවය කරන්න ඕනේ කියන ආශාව ආත්මික දීමනා ලබන්න තියෙන ඒ වමනාව ඒ පිපාසය ඔබේ කිතුණු ජීවිතයේ කාලයක් ගතවන විට අද දවසේ ඒක තියනවාද? ඒ නිසා මේ ලෝකේ බාධා අභියෝග පීඩාවන් එන විට දෙවියන් වහන්සේ කාරණා දෙකක් කරනවා. එකක් තමයි උන්වහන්සේ අපව සෝදිස්සි කරලා බලනවා. අප ඉන්න ස්ථානය. ඊගාව කාරණාව තමයි අපිට මඟ පෙන්නනවා අපේ දුර්වලකම් ගැන. ඒ නිසා මේ ලෝකේ උන්වහන්සේ සමහර අවස්ථාවල් වල ඉඩ අරිනවා සමහර ගැටලු බාධා මැද්දෙන් අපිට යන්න. හේතුව අපි ඒ ස්ථානවල ක්‍රියා කරන විදිය ඊට පස්සේ උන්වහන්සේ හොඳට බලාගෙන ඉන්නවා. ඒ පරිණත භාවය උන්වහන්සේගේ වචනයට අනුව වැඩ කිරීම අපි ප්‍රශ්න කරදර පීඩා බාධා මැද්දේවත් ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි ආබ්‍රහම්ගේ චරිතය ගැන බලන විට අපි දන්නවා ඔහුට දෙවියන් වහන්සේ මොනවද එක දවසක් කතා කරලා කියන්නේ. ඔහුට අවුරුදු 25කට ඇදහිල්ලේ ජීවිතය අවුරුදු 25ක් ආවට පස්සේ දරුවෙක් දෙනවා. ඊට පස්සේ ඒ දරුවා ටිකක් ලොකු වුණාම දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ආබ්‍රහම් ඔයාගේ එකම දරුවා ඔයා ප්‍රේම කරන දරුවා ඔයා අරගෙන ගිහිල්ලා මුරියා දේශයේ ඒ කන්ද මුදුනේ මට දමන පූජාවක් කරන්න කියලා කිව්වා. අපි නම් අහයි මේ දෙවියන් වහන්සේ නන් නෙවෙයි යකා තමයි කියලා. නෑ ආබ්‍රහම්ට දේව හඬ අහලා පුරුද්දක් තිබුණා. ඒ නිසා උට කිසි ප්‍රශ්නයක් උනේ නෑ මේ යක්ෂයාද දෙවියන් වහන්සේද කියලා. උ දන්නවා දේව හඬ. ඒ නිසා ඔහු ගියා දෙවියන් වහන්සේට කීකරු වෙලා. අසීරු අවස්ථාවක්. තමන්ගේ එකම දරුවව තමන්ගේ අතින් මරලා දවන පූජාවක් කරන්න යනවා. මේක බලන් ඉන්න බෑ. කොහොමද තාත්තා කෙනෙක් කරන්නේ? හැබැයි ඔව් දෙවියන් වහන්සේට පුදුම ආදරයකින් ලං වුණා. බයිබලයේ කියනවා ඒ ගල් වලින් දරුවන් නැති කරලා දෙන්න උනත් දෙවියන් වහන්සේට පුළුවන් කෙනෙක්. රයිට්? ඒ නිසා ආබ්‍රහම්ට පුදුම ඇදහිල්ලක් ආවා. ඔහු දන්නවා මේ ඊසාක්ව බිහි වුණේ එවැනි මල ගර්භයක් තුල කියලා. ඒ නිසා ආබ්‍රහම්ට කිසි ගැටලුවක් වුණේ නැහැ දෙවියන් වහන්සේගේ හස්තයේ බලය සම්බන්ධව. ආමෙන්. ඔබව මාව අපි හැම කෙනෙක්ම ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙන්නේ පුදුම හාස්කම් වලින්. ඒ නිසා ඔබට ගැටලු බාධා එන විට ඒ පළමු ප්‍රේමය ඒ මුල් ඇදහිල්ල තුල ඔබ හිට ගන්න අවශ්‍යයි. දන්නවද එතන තමයි තන. එවිට ඔබට වරදින්නේ නැහැ. දැන් ආබ්‍රහම්ට දරුවව දෙන්න කියලා කියද්දී ඔහු දන්නව වයසක මිනිස්සයා. ඔහුගේ භාර්යාව දැන් තවත් වයසට ගිහිල්ලා. එයාට අවුරුදු 100 කිට්ටු කරලා මේ ඊසාක්ව පූජා කරන්න යනවා කියලා කියද්දී. ආබ්‍රහම්ට 110ක් විතර කිට්ටු වෙලා ඇති. කොමාරි මේ වයසක වෙලාම මේ දරුවා දීලා කොහමද ඉන්නෙත් මෙච්චරයි ආයි දරුවෝ හිතන්නවත් බෑ. කලිනුත් හිතන්න බැරුව හිටියේ. නමුත් දෙවියෝ දුන්න කොහමද? ඉතින් ආයෙත් දෙයිය කියලා. ඒ වගේ මනසක් ඇවිල්ලා දරුවා නොදී ඉන්න තිබුණා ආබ්‍රහම්ට. හැබැයි ඔහු ඊට වඩා දැනගෙන හිටියා කළු ගලෙන් හරි දරුවෙක් ඇති කරලා දෙන්න දෙයියන්ට පුළුවන්. ඒ නිසා මම දෙවියන්ගේ හඬට කීකරු වෙනවා. අන්න එවැනි භයානක ඇදහිල්ලේ පරීක්ෂාවක් ආවා මේ මිනිහයාට.
මම දන්නේ මේ අපිට එයිද කියලා. මොකද අපි ආබ්‍රහම් ළඟින් යන්න සුදුසු නැහැ. ආබ්‍රහම් ශ්‍රේෂ්ඨ මිනිසෙක්. හැබැයි උට භයානක ඇදහිල්ලේ පරීක්ෂාවක්. ඔහු එතන ජය ගන්නවා. ඇත්තටම දෙවියන් වහන්සේ මේ පරීක්ෂාව එව්වේ දරුවා මරණයටපත් කරන්න නෙවෙයි, ආබ්‍රහම්ගේ හදවත හඳුනා ගන්නට. දන්නවද සමහර පරීක්ෂාවන් මැද්දේ දෙවියන් වහන්සේ අපව ගෙන ගොස් අපි ඒ තැන්වල වැඩ කරන්නේ කොහොමද කියලා දෙවියන් වහන්සේ ලස්සනට බලාගෙන ඉන්නවා. එතන තමයි අපේ උසස් වීම ඇති වෙන තැන. මතක තබා ගන්න ඔබේ පරීක්ෂාව තමයි ඔබ උසස් කරන තැනත් නැත්නම් ඔබ ඉන්න මට්ටමේ ඉන්න තැනත් එහෙම නැත්නම් පල්ලෙහාට වැටෙන තැනත්. හොඳට මතක තියාගන්න. අපි ඉගෙනගෙන තියෙන පහුගිය කාලේ පරීක්ෂා වර්ග දෙකක්. අර ටෙස්ට් එකයි ටෙම්ප්ටේෂන් එක ගැන. අපි දන්නා නපුරු පරීක්ෂාව සහ යහපත් පරීක්ෂාව. යහපත් පරීක්ෂාව දෙවියන් වහන්සේගෙන් පැමිණෙනවා. හැබැයි නපුරු පරීක්ෂාව යාකෝබ් කියනවා වගේ ඒක දෙවියන් ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරන්නේ නපුරෙන්. නමුත් උන්වහන්සේ යහපතින් පරීක්ෂා කරනවා. සමහර බාධා ඔස්සේ සමහර යක්ෂයා අපට බාධා කරද්දී එතනත් දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ හදවත් ගැන බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ ආත්මිකව අවදියෙන් ඉන්නට ඕනේ. සමහර ගැටලු බාධා මැද්දෙන් යන විට අධෛර්යමත්කම් නොයෙකුත් පසුබටකම් මේ වගේ දේවලුත් අපට එන්න පුළුවන්. අනේකයි දේව වචනේ කියන්නේ විපත් දවසේ කලකිරෙනවා නම් නුඹේ ශක්තිය අල්පයි කියලා. ඒ නිසා මම දැන් තමයි දේශනාවට අවතීර්ණ වෙන්නට යන්නේ. ඉතින් අපි අද දවසේ මාතෘකාව ඔබගේ සවිය අලුත් කරගන්න. ආමේන්. ඉතින් මම අද දවසේ කතා කරන්නට යන්නේ මම දන්නවා මේ ඇදහිල්ලේ ජීවිතය ලේසි පාසු එකක් නෙවෙයි කියලා. මම දන්නවා මේ ගැලවීමේ මාර්ගය යේසුස් වහන්සේ කිව්වා පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. විනාශයට යන දොරටුව ඊට පුළුල්. ඒ කියන්නේ ඔබ හොදෙනෙක්. නමුත් පටු දොරෙන් ඇතුල් වෙන්න ඒක පාර අවහිරයි, ඒක බාධා තියෙනවා. ඒ කියන්නේ ස්වල්ප දෙනෙක්. නමුත් ඒක කෙලවර ජීවනයේ තියෙනවා කියලා. ඒ නිසා යේසුස් වහන්සේ කියපු දෙයට වඩා වැඩි දෙයක් මට කියන්න බෑ. ඒ නිසා උන්වහන්සේ කී ආකාරයේ අනුව අනිවාර්යෙන් අපිට බාධා සහිත ගමනක් තියෙන්නේ. ප්‍රශ්න ගැටලු නැත්තම් මම හිතන්නේ ඒක කිතුණු ජීවිතයක් නෙවෙයි වගේ. ඇයි දන්නවද? මේ ලෝකේ යකෙක් ඉන්න නිසා අපි අර ලැබූ දිව්‍යමය ස්වභාවය අප තුලින් අයින් කරන්න මේ ලෝකේ බාධාවල් අප ඉදිරියට එනවා. ඒ දන් විනට නපුරු අරගෙන යක්ෂයා ආවා වගේ දන්නවද ඔබ මා ඉදිරියට නපුරු දේවල් අරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේ එපා කියපු දේවල් කරවන්නට ඔහු උත්සාහය දරනවා. ඒ දන් වෙන උන දේ අදත් ඔබේ ආත්මික ජීවිතයේ සමග ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි ඒ ආදම් මේවට වඩා වාසනාවන්තයි. මම ඔබට කලින් කිව්වා වගේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඉන්නවා. දේව වචනය අපිට තියෙනවා. ආමේන්. අනේ නිසා වචනය අපව දිරිමත් කරනවා. ආත්මයන් වහන්සේ අපට මඟ පෙන්නනවා. මේ හැම නපුරු පරීක්ෂා අභියෝග ජය අරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා ඒ දන් නුවනේ පළමු මිනිස් ජීවිතවලට වඩා මේ වර්තමාන සමාජයේ, ඒ කියන්නේ වර්තමාන කාලයේ ගැලවීම ලැබලා ඒ නව මැවිල්ල තුල ඉන්න ඔබම වාසනාවන්තයි. ඉතින් දෙවියන් වහන්සේ මෙච්චර අපිට අවස්ථාව දීලත් අපි එතනින් ප්‍රයෝජන ගන්න නැතුව මාංශයටත් සිතටත් ඕන දේවල් කරමින් ජීවත් වෙනවා නම් ඒකේ කෙලවර ටිකක් භයානකයි වගේ. ඉතින් මේ අභියෝගාත්මක ඇදහිල්ලේ ගමනේ එන පසුබට වීම බාධා ඉදිරියේ අපි කොහොමද ඒවට මුහුණ දෙන්නට ඕනේ? ඒ සම්බන්ධව තමයි අද දවසේ ටිකක් බලන්නට සූදානම. ඒ නිසා අපි නිතරම හිතන්නට ඕනේ දෙවියන් වහන්සේ අප සමගයි කියන කාරණාව. අපි කියමු හැමෝම දෙවියන් වහන්සේ මා සමගයි. තව කියන්නේ දෙවියන් වහන්සේ මා සමගයි. ශුද්ධාත්මන් වහන්සේ මා තුලයි. ආමෙන්. ඉතින් මේ අප සමග ඉන්න කෙනාට අයි අපි අවධානය දෙන්නේ නැත්තේ? ඔබ ගොඩක් ප්‍රවේශම් වෙන්න. ඔබ සමග තව කෙනෙක් ඉන්නවා නම් ඔබ එයාට අවධානය දිය යුතුයි. අපිට ඔය කාරණාව ගැන ටිකක් මේ ට්‍රේනින් උනේ නැත්තම් පුහුණුවක් උනේ නැත්තම් දන්නද අපි තනිව තමයි ජීවත් වෙන්නට යන්නේ. මට මේ වෙලාවේ මතක් වෙනවා මම බැඳපු අලුත මම හැසිරුණු විදිය. සමහර අපි දෙන්නම ගමන් යනකොට මේ මට අමතකයි තව කෙනෙක් මාත් එක්ක ඉන්නවා කියලා.
ඊට පස්සේ ටිකක් දුර ගියාට පස්සේ තමයි මේ හඬක් ඇහෙනකොට බලන්නේ නෝනා පිටිපස්සෙන් කියලා. ඉතින් ටිකක් කල් ගියා තව කෙනෙක් මා සමග ඉන්නවා කියන එක මේ දැනෙන්න. ඒ කියන්නේ හුරු නෑ තනියම වැඩ කරලා මං හිතන්නේ අලුත බැඳපු කට්ටියට පොඩ්ඩක් ඕක අහන්න පුළුවන් අපිට. මේ කාලයක් යනකොට තමයි මතක් වෙන්නේ. කඩේට ගිහිල්ලා කෑමක් අරගන්න තනියම මොකක් හරි කේක් කෑල්ලක් අරන් කනකොට කාලා ඉවරලා බිල ගේනකොට තමයි මතක් වෙන්නේ. ගෙදර එක්කෙනෙක් ඉන්නව නේද කියලා. ඊට පස්සේ එයාටත් එකක් අරගෙන යනවා. මොකද තව කෙනෙක් Taman සමග ඉන්නවා කියන කාරණාව අපේ මනසට හරියට සෙට්ටුන් නැත්තම් අපි ගමන් කරන්නේ එයා සමග නෙවෙයි තනියම. ඒ නිසා මේ උදෑසන ඔබව දිරිමත් කරන්න කැමැති ඔබ නිතර හිතන්න මා සමග දෙවියන් වහන්සේ සිටිනවා. කියන්නේ මා සමග දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ නිසා අපි දේවල් කතා කරන විට අපේ මනසින් හිතලා අපි තීරණ අරගන්න යන විට අපි අහන්න ඕන ස්වාමිනී ඔයාගේ කැමැත්ත මොකද්ද? අද හරිම කනගාටුයි කිතුණෝ ඔවුන්ගේ සිතටත් මාංශයටත් ඕන විදිහට වැඩ කිරීම සම්බන්ධව. ඔවුන්ට හිතට තෘප්තියක් ඇති වෙන්නේ මොකද්ද? හොඳක්ද නරකද ඕන එකක් කරනවා. ඉතින් මම හිතනවා ඔවුන්ගේ විනිශ්චය හරි භයානක වෙන්නට යනවා කියලා. ඇයි දන්නවද? ඔවුන් තමා සමග ඉන්න ස්වාමින් වහන්සේව සුළු කිරීම නිසා. දැන් ඔබ හිතන්න ඔබ හොඳම යාළුවත් එක්ක ගමනක් යනවා. ඉතින් ඔබ සත පහකට ඒ මිනිස්සයා ගණන් ගන්න නැතුව ඔබ වැඩ කරනවා කියලා හිතන්න. ඉතින් අර මිනිස්සයා බලයි මෙයා මට එන්න කිව්වා එයත් එක්ක ගමනක් යන්න. අර මිනිහා හොඳට හෝටල් වලට ගිහලා කනවා බොනවා. මම එළියට වෙලා ඉන්නවා. අර වහිනකොට එයා කුඩිය හෙලන් තනියම යනවා. මම තෙමි යනවා. ඔබට එපා වෙයි. ඔබ ඒ වගේ යාළුවෙක් එක්ක ගමනක් ගියොත් එහම ආයේ කවදාවත් ඒ මිනිහා කතා කරොත් මට වැඩක් තියෙනවා අද නම් එන්න බෑ කියලා. ඇයි ඔබට එක දවසක් එයත් එක්ක ගමන් ගියාට පස්සේ එයා ඔබ ගැන දක්වන සැලකිල්ලත් එක්ක ඔබට එයත් එක්ක ගමන් යන එක එපා වෙනවා ඊට පස්සේ. වඩේ කියනකොට මිනිහා ඉස්ස වඩේ දෙකක් තුනක් අරන් කනවා ඔබ කෙලගිලිනවා. ඒ කියන්නේ ඔබ ගැන සලකන්නේ නැහැ. ඔබ ළඟ ඉන්නවා හැබැයි ඔබ ගැන සලකන්නේ නැහැ. අන්න එතකොට ඔබට දැනෙන දේ මොකක්ද? අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ හදවත ඔබත් එක්ක. මම දන්නේ කී දෙනෙක්ට මේක නිකන් පත් වෙනවද කියලා. ඔබ ළඟ ඉන්නේ කෙනාව ඔබ ගණන් ගන්නේ නැත්නම් රයිට් නැත්නම් ඔබ නම් ඒ කෙනා ඔබව ඔබේ යාළුවා ගණන් ගන්න නැත්නම් ඔබට ඔබේ හදවතට ඒක කොච්චර දැනෙනවද? ඔබ විවාහක නම් ඔබගේ ස්වාමි පුරුෂයා නැත්නම් ඔබගේ භාර්යාව ඔබව ගණන් ගන්නේ නැත්නම් ඔබේ හදවතට ඒක කොච්චර දැනෙන්න පටන් අර ගන්නවද? දැන් කවුරු හරි දෙවියන් වහන්සේට ස්තුති ඔන්න කතා කරනවා කියලා. එහෙම නේද? කොච්චර ඔබේ හදවතට දැනෙන්න පටන් අර ගන්නවද? අන්න ඒ දැනීම ඔබ ළඟ ඉන්න දෙවියන් වහන්සේට ඔබ ගැන තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ගැන රූපයක් නෙමෙයිනේ. අපි හැමෝම ගායනාත් කරනවා නේද? මැටි රූපයක්, ගල් පිළිමයක් නොවේයි අපේ දෙවිඳුන් කියලා. අපි ගීතිකාව ගායනා කළා. ඊට පස්සේ අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය අනුව අපි උන්වහන්සේව ගල් රූපයකට, මැටි පිළිමයකට සමාන කරලා තියෙනවා. ඇයි? සම්බන්ධකමක් නැහැ. දරදෝ ලස්සන වැඩක් වුණා. මම මේ දැන් අවුරුදු 15කට 16කට උඩින් මේ සිද්ධ වුණේ. අපි සුව මෙහෙට එක මේ මමක් ආවා. මේ යා මේ ආතරයිටිස් තත්ත්වෙන් ආවේ දනිස් අමාරුව ගොඩක්. ඉතින් මේ සුව මෙහෙ ඇවිල්ලා මෙතන යාඥා කරද්දී සුව වෙනවා. ගෙදරට ගිහිල්ලා දවස් 3-4ක් යනකොට ආයෙ කැක්කුම වැඩි වෙනවා. ඉතින් මෙයා මේක මේ ප්‍රශ්නේ විදලා මාසයක් විතර එයා බලලා තියෙනවා මේක වෙනවා. පල්ලියට එනකොට හොඳයි, ගෙදර යනකොට වැඩි. ඉතින් මට ඇවිල්ලා කිව්වා පොඩි යාඥාවක් කරලා දෙන්න පුළුවන්ද ගෙදරට ඇවිල්ලා කියලා. මම කිව්වා එන්නම්. වැහැර අර මේ කැම්ප් එකක් තියෙනවා. මේ හවුසින් ස්කීම් එකක්. ඉතින් ඒකේ තමයි මේ එයා හිටියේ. ඉතින් මම ඇඩ්‍රස් එක අහගෙන ඒ ගෙදර නම්බරය දැනගෙන මම එක්තරා දවසක හවසක ඒ වෙලාවේ 5:00 විතර මම ඒ ගෙදරට ගියා. මම මොටර් සයිකල් එකේ ගිහලා ඒක පාරේ නවත්තලා පොඩ ඇතුළට යන්න ඕනේ. මම ඇතුළට ගියා. ඒ ගෙදර නම්බරේ ඉස්සරහ ගහලා තිබුණා. මම දැනගත්තා ගේ මේක තමයි කියලා. ඉතින් පොඩි ගේට්ටුවක් තිබ්බා. මම ඒක අරගෙන ඇතුළට යනකොට වෙලාව 6ක් කිට්ටු කරලා. ඉතින් මම යද්දී ඒ ගෙදර මම හිතන්නේ ඒ මවගේ ස්වාමි පුරුෂයා ඒ අංකල් මේ මාව දැක්කේ නෑ. මං එතනට එනවා. එයා කෙලින්ම මේ අර ගෙදර පහන තියෙන තැනට ගියා. මම මෙහෙම දොරෙන් ඇතුළේ ඉඳි මං දැක්කේ ඔහොම යනවා. එයා මාව දැක්කේ නෑ. ඉතින් මම නතර වුණා කතා කරේ නෑ. මොකද එයා අර එයාගේ ආගම සී කරන්න යන නිසා. ඉතින් එයා එතනට ගියා. මේ ඊට පස්සේ
මේ එතන ගිනි පෙට්ටියක් තිබ්බා ඒක අරගෙන අර පහන පත්තු කරා. ඊට පස්සේ එයා මෙහෙම කරලා තුන් පාරක් වැන්දා. මම දැන් බලන් ඉන්නවා. එයා දැන් එයාගේ ආගම අදහනවා. ඊට පස්සේ මම නොසිතූ දෙයක් වුණා. ඒ තමයි එයා මෙහෙම තුන් පාරක් වැන්දා. ඊට පස්සේ මේ පැත්තේ බීඩි හරිද සුරුට්ටු අනේ එකක් මෙතන කනේ තිබිලා අරගෙන අර පහනෙන් ඒක පත්තු කරා. හරිද? ඒ පහනෙන් ඒක පත්තු කරලා මෙහෙම ගාලා දුම දාගෙන එනකොට මම ඉස්සරහ ඉන්නවා. ඊට පස්සේ ආ ටග්ගල මෙහර කවුද කියලා හැවා. මම කිව්වා අර මේ ඒ ආන්ටිගේ නම කියලා මං කිව්වා මේ ගෙදර ඕ මගේ නෝන තමයි. එයි මං කිව්වා මම පල්ලියේ අර මේ ෆාදර් කියලා කිව්වා. එහෙමද? පොඩ්ඩක් ඉන්න කියලා. එයා ඇතුළට ගියාමයි ආය ආවේ නැහැ. ඉතින් එයා අරකට වැඳලා ඒකෙම තමයි යාගේ සුරුට්ටු පත්තු කරගත්තේ. ඇයි? එයා දන්නවා මේ රූපවලට පේන්නේ නැහැ කියලා. අද මිනිස්සු ජීවමාන දෙවියන් වහන්සේ ඉස්සරහා සුරුට්ටු පත්තු කරන එක තමයි ප්‍රශ්නේ. එතකොට ඔබ උන්වහන්සේව රූපයක් ගානට දාලා ඉවරයි. ඔබේ මුඛය පව් කරනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ උන්වහන්සේව රූපයකට සමාන කරලා. ඔබ අනවශ්‍ය දේවල් මේ මුඛයෙන් කතා කරනවා නම් අනුන් ගැන. ඒකට වචනයක් තියෙනවා බයිබලයේ ඒක හිතා ගන්න. මට දැන් ඒක කියලා එපා වෙලා තියෙන්නේ. ඒ වචනේ කියලා. වචනේ ක්‍රියාව නෙමෙයි වචනේ කියලා. හරිද? ඔබේ මුඛයෙන් කරන පාප ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. අර මිනිස්සයා අර සුරුට්ටුව පත්තු කරගත්තේ එයා දන්නවා එයා වැන්ද ඒ රූපවල රූප ඔක්කොම මැටි කියලා. එයා දන්නවා ඒ රූප වලට යට මුකුත් කරන්න බෑ කියලා. මම දන්නේ මම ඔය වගේ භක්තිවන්තයෙක් කොහෙවත් දැකලා නැහැ. 아무තු භක්තිවන්තයෙක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිස්තියානිකාරයෝග කරන එක. ජීවමාන දෙවියන් වහන්සේව රූපයකට දාන්න එපා ඔබ. ඉතින් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ මුඛයෙන් පව් කරනවා කියලා කියන්නේ ඔබ හිතන් ඉන්නේ දෙවියන් වහන්සේත් රූපයක් කියලාද? දෙවියන් වහන්සේගේ ඉවසිලිවන්තකම ඔබට පව් කරන්න දුන්නු ආධාරකයක් නෙවෙයි. හරිද? දෙවියන් වහන්සේගේ ඉවසිලිවන්තකම ඔබට වැරදි වැඩ කරන්න හදපු වේදිකාවක් නෙවෙයි. ඔබේ මුඛයෙන් පව් කරන්න හදපු වේදිකාවක් නෙවෙයි උන්වහන්සේගේ ඉවසිලිවන්තකම. ඒක ටිකක් හිතන්න වෙයි. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕනේ අප වඳින දෙවියන් වහන්සේ අප ළඟ ඉන්න කෙනෙක්. ඒ නිසා ඔබ ළඟ ඉන්න කෙනා ගැන ඔබ සලකන්නේ නැත්නම් එයාගේ හදවත මොන වගේ පිච්චෙයිද? ඔබට එවැනි අත්දැකීම් ඇති සමහර විට. ඔබ මිත්‍රයන් එක්ක ගනුදෙනු කරද්දී ඔබ සමග ගමන් බිමන් යනවා. ගියාට පස්සේ මේ මනුස්සයා ඒ යාළුවොත් එක්ක මේ එන්ජොයි කරනවා. ඔබ පැත්ත කරලා පුටුවත් තියන් ඔහේ වාඩි වෙලා උඩ බලාගෙන ඉන්නවා. මට ඔහොම වෙලා ඒව වෙලා තියෙනවා. සමහර අයත් එක්ක ගමන් ගියාට පස්සේ යනකම් ෆිට් එකේ යනවා. මේ ඊට පස්සේ එයාගේ යාළුවා එයාට සෙට් වුණාම මං ඔය උඩ බලන් ඉන්නවා. මාත් එක්ක යන සමහර අයටත් ඕක වෙලා තියෙනවා. මාත් එක්ක සමහරු පාසස් මීටින් වලට යනවා අපේ ළමයි. ඔය මං ආදිසියට තනිවට දාගෙන යනවා. ඉතින් යනකම් මං ඔයගොල්ලොත් එක්ක අයිය ගහගෙන යනවා. මම අර මීටින් එකට ගියාට පස්සේ මං අර පාසස්ලත් එක්ක කතා කර කර ඉන්නවා. මාත් එක්ක යනකොල්ල එයා නිකන් ඔය අර මොනවාද වේලෙන්නේ කියලා තියෙන්නේ. අන්න ඒ වගේ වේලෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. ඉතින් නේද? නමුත් දැන් හදවතට දැනෙනවනේ ෂා මේ මාත් එක්ක ආපු මිනිහා මාව ගණන් ගන්නයි කියලා. අන්න ඒ වගේ ඔබට පැහැදිලිද? දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. නැවතත් කියමුද? දෙවියන් වහන්සේ මා සමගයි. ඔබ උන්වහන්සේ ගණන් ගන්නවද? උන්වහන්සේත් එක්ක කතා කරනවද? උන්වහන්සේගෙන් අහනවද? ඔබ දේවල් කරන්න යන විට, ඔබ වචන කියන්න යන විට ඔබ අහනවද ස්වාමිනී මම මේ කියන්න යන දේ හරිද කියලා? නෑ. අනේ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න. ඉතින් මේ ආත්මික දිවියේ අපි ඉදිරියට යන විට මෙන්න මේ අධෛර්යමත්කම නැත්නම් පසුබටකම් වැටීම් ගොඩක් වෙලාවට මනුස්සයන්ගේ ජීවිතවලට එනවා. ඒක මම කලින් කිව්වේ අපි බෞතිස්මුණ වෙලාවේ අන්නසක් වෙලා දේව රාජ්‍යයට යන්න තිබ්බනම් නියමයි කියලා. මොකද ආත්මේ টොප් ලෙවල් එකට අපි ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා. හැබැයි කිතුණු ගමන ඉස්සරහට යන විට ගොඩක් අය ඒ ක්‍රමක්‍රමයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ජීවිතවලට ඇතුල් වෙන අතර තවත් සමහර අය අභිමුඛත්වයේ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා වැටිලා යනවා. මේ දෙපැත්තම වැඩ කරන අය ඉන්නවා.
සමහරුන්ගේ රේඛාව ඉහළට යන විට සමහර ඉහළ හිටපු රේඛාව පහළට යන අයත් ඉන්නවා ප්‍රස්ථාරයක් ඇන්දොත්. අනේ නිසා ඔබ සවිය අලුත් කරගන්න අවශ්‍යයි. ඉතින් මේක අදාළ වෙන අය අදාළ කරගන්න ඔබ හොඳ මට්ටමක ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ මේක අහන්න දවසක ඔබට අධෛර්යකමක් හරි ආවොත් ඔබට ජය ගන්න. ඒ නිසා මම ප්‍රධාන බයිබල් පදයේ වෙතට යොමු වෙන්න කැමතියි මේ උදෑසන. යෙසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තිය වෙතට අපි අපේ අවධානය යොමු කරන්නට යනවා. යෙසායා 40:31. ඔබ අහලා තියෙන වචනයක් අපි ගායනා කරන ගීතිකාවක අන්තර්ගත වෙන වචනයක්. මොකද්ද ප්‍රකාශ කරන්නේ? යෙසායා 40:31. නමුත් ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔහු රාජාලින් මෙන් පියඹා නගින්නෝය. ඔහු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවේති. ඔහු ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොවේති. ලස්සන වචනයක්. ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමන්ගේ සවිය අලුත් කරගන්නවා. ඔහු රාජාලියෙන් රාජාලියෙක් වගේ පියඹලා නගිනවලු. ඔහු දුවන්නෝය. එහෙත් වෙහෙස වෙන්නේ නැහැ. ඔන්න ඇවිදිනවලු. ඒත් ක්ලාන්ත වෙන්නේ නැහැ. මේ ආත්මික ක්ලාන්ත භාවය, ආත්මික වෙහෙස, ආත්මික වැටීම ගැනයි මෙතන කතා කරන්නේ. හැබැයි මෙතන දෙවියන් වහන්සේ ගැන බලා සිටින්නා සහ තමන්ගේ මාංශය හා තමන්ගේ ශක්තිය ගැන බලා සිටින්න අතර පැහැදිලි වෙනසක් අපි දකිනවා. මෙතන කතා කරනවා මේ රාජාලියෙක් වගේ තමන්ගේ පීඩාවන් වල, තමන්ට එන ගැටලු වල, තමන්ට ඕනෑම ප්‍රශ්නයක් ඉදිරියේ රාජාලියෙක් වගේ ඉහළට යන්නට යන්නේ. ඔබ දන්නවා රාජාලියා කවදාවත් පොළවේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහු පොළවට එන්නේ යම් පරමාර්ථයක් ඇතුවයි. රයිට්? මොනවාද ඔහුගේ ගොදුර අරගෙන යන්නේ. නැත්තම් ඔහු වෙන්නේ නැහැ. ඔහු ඉන්නේ පර්වතවල ඔහුගේ වාසස්ථානේ තියෙන්නේ. ඔහු පියාසර කරන්නේ කපුටෝ යන සීමාවට වඩා ගොඩක් උඩින්. නේද? කපුටෝ සාමාන්‍යයෙන් පොළවේ ඉඳලා අඩි 20කට වඩා උඩින් උන් යන්නේ නැහැ. සමයේ කලාතුරකින් තමයි ওই අඩි 50ක් විතර උස පොල් ගහක කපුටෝ ඉන්නේ. නැත්නම් උන් ඉන්නේ පොළොව මට්ටමේ. හැබැයි රාජාලි කවදාවත් මේ අඩි 20 25 සීමාවේ උන් ඉන්නේ නැහැ. ඔවුන් හදිස්සිය ආවොත් පොළවට ඔවුන්ගේ ගොදුර අරගත්තා. ඔවුන් නැවත ඉහළටම පියාඹලා යනවා. තියන්නේ ඒ නිසා දේව වචනේ කියන්නේ මේ ක්ලාන්ත වීම, වැටීම්, බාධා සාමාන්‍යයෙන් මේ කිතුණු ජීවිතේ ගමන් කරන විට අපට එන්න පුළුවන්. අභියෝග පරීක්ෂා, සමහර අසනීප තත්ත්වයන්, ආර්ථිකමය පීඩාවන්, සමහර වෙලාවට අප ළඟින් ඉන්න අය තුලින් අපට එන ගැටලු බාධා, එවැනි අනවබෝධයන් නිසා ඇති වෙන දේවල්, ඒ වගේම තරහ නිසා කරන දේවල්, නොයෙකුත් ආකාර පීඩාවන් වලට අපි ලක් වෙන්නට පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය ගමනේ සිදුවෙන දෙයක්. මොකද හැමෝගෙම ඇදහිල්ල එක මාත්‍රමකට එසේ වෙන්නේ නැහැ. සමහරු අවුරුද්දක් දෙකකින් ඒගොල්ලෝ ආත්මයන් වහන්සේ තුළ හොඳ ඵල දැරීමකට ඇතුල් වෙනවා. සමහරු අවුරුදු 25ක් ගියත් ඔවුන් ආත්මික ඵල දරන්නේ නැහැ. ඉතින් එහෙමනේ ගස් උනත් හිටවපුවාම හැම ගහෙම එක වගේ ගෙඩිය හැදෙන්නේ නැහැ. විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. නමුත් ධනවද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මිනිසයා ස්වාමීන් වහන්සේ තුළ ඒ ආත්මික ඉහළ මට්ටමකට එසෙවෙයි කියලා. නමුත් මේ එන ගමනේන බාධා එක්ක මිනිසුන්ට උච්චාවචනය වෙනවා තමන්ගේ ඇදහිල්ල, වැටීම්, බාධා, මානසික පීඩන, කලකිරීම, එපාවීම මේ වගේ මට්ටම් වලින් යන්න සිදු වෙනවා. නේද? අපේ සිතට එන සිතුවිලිත් එක්ක. නමුත් බයිබලය කතා කරනවා මේ දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තු වෙනවා නම් අපට බාධා, ප්‍රශ්න, ගැටලු, වැටීම් අප වටා ආවත් අපේ හිත අධෛර්ය වෙලා මට ඔක්කොම ඕනේ නැහැ කියන මානසික මට්ටමකට අප වැටුණත් ධනවද දෙවියන් වහන්සේ දිහා බලනවා නම් අපේ ජීවිත එසවෙන්නට යනවා. ඒ නිසා ඔබ ඔබේ ආත්මික ජීවිතයේ ගැටලු, බාධා කුමන දෙයකට මුහුණ දුන්නත් ඒ සියලු තැන්වල ඔබ කවදාවත් මිනිසෙක් දිහා බලන්න එපා. ඒ හැම අවස්ථාවක දෙවියන් වහන්සේ ගාත අල්ල ගන්න අවශ්‍යයි. මම කැමති මේත් එක ටිකක් ඉදිරියට ගමන් කරන්න. දැන් දෙවියන් වහන්සේ තුලින් ඔබ ලැබූ දේවල් මොනවද? මම පොඩි ප්‍රශ්නයක් ඔබට ඇහුවොත් දැන් මේ භෞතික වශයෙන්, ශාරීරික වශයෙන් නම් ලොකු ලයිස්තුවක් තියෙයි නේද? මට දෙවනෝසේ මෙහෙම කළා, සුව කළා, ආර්ථිකය විසඳුවා, මේ වගේ ගැටලු ප්‍රශ්න, නඩු ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, අරවා මෙව්වා, ඥාති ප්‍රශ්න නේද? දරුවන්ගේ ගැටලුද ඔබට ලොකු ලිස්ට් එකක් තියෙයි. උන්වහන්සේ කරපු දේවල්.
සාමාන්‍ය ශාරීරිකව හා මේ ආර්ථිකව බැලුවොත්. හැබැයි මම ආත්මික පැත්තෙන් දේවල් ටිකක් කතා කරන්නම්. ආත්මිකව ඔබ උන්වහන්සේගෙන් ලැබුව දේවල් මොනවාද? ප්‍රධානම දේ මොකද්ද? ඉස්සලාම ඔබ ලැබුවේ මොනවද? ගැලවීම. නේද? උන්වහන්සේගේ ගැලවීම ඔබ ලැබුවා. ඊට පස්සේ ඔබ ලැබුවා ඒත් එක්කම ඔබ පශ්චාත්තාප වන විට විශේෂ දෙයක්. ඒ මොකද්ද? ශුද්ධකම. ශුද්ධකම. right? ඒත් එක්කම උන්වහන්සේ ශුද්ධකමත් එක්කම අපට දුන්නා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. right? ඒ ධර්මිෂ්ඨකමත් එක්කම අපට ආපු දෙයක් තමයි දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල. ඇදහිල්ල. right? ඒ වගේම අපිට දෙවියන් වහන්සේගේ ක්වොලිටි එක. කියන්නේ දෙවියන් වහන්සේගේ සමහර ගුණාංග අපේ හදවත් වලට දැම්මා. කටට කියන්න පුළුවන් දෙකේ ප්‍රධානම ගුණාංගය මොකද්ද? දෙවියන් වහන්සේ ගාව යේසුස් වහන්සේගෙන් අපි ලැබූ යේසුස් වහන්සේ තුල තිබුණු ඒ ප්‍රධානම ගුණාංගයක් අපි ලැබුවා. ඒ මොකද්ද? කාට හරි කියවන්න පුළුවන්. ඔව් ප්‍රේමය. දිව්‍ය ප්‍රේමය. ඒ දිව්‍ය ප්‍රේමයත් එක්ක අපිට හැකියාව ලැබුණා මොනවා කරන්නද? මිනිසුන්ට සමාව දෙන්න. සමාව දෙන්න. මෙන්න මේවා තමයි ස්නේහවන්තයනි අපි තුල නොතිබුණු යේසුස් වහන්සේ තුලින් අපේ ජීවිතයට ලැබුණු දේවල්. මොනවාද? අංක 1 ගැලවීම, අංක 2 ශුද්ධකම, අංක 3 ධර්මිෂ්ඨකම, අංක 4 ඇදහිල්ල, ඒ වගේම දිව්‍ය ප්‍රේමය සමග සමාව දීම. මම හිතනවා මෙවුවා අපිට ඒවා මූල ධර්මයන්. ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයේ අපි ආත්මික ජීවිතය අපි ලැබු. අපි සෝදිස්සි කරලා බලන්න ඕනේ මේ වටිනා දේවල් අද අපේ ජීවිතේ තියනවාද? මොකද හොරා එන්නේ හොරකම් කරන්න. හොරා හොරකම් කරන්නේ ඔබේ ගෙදර දාලා තියෙන අර කකුල පීදන මේ කාපට්ස් මේ ඒව හොරකම් කරන්නේ නැහැ. ඔබේ ගෙදර විසි කරලා දාලා තියෙන අපද්‍රව්‍ය හොරකම් කරන්න ඉන්නේ නැහැ. ඔව් එන්නේ වටිනා දේවල් හොරකම් කරන්න. එතකොට යේසුස් වහන්සේ හොරෙක් ගැන කියනවා. ඒ හොරා තමයි යක්ෂයා. යක්ෂයා විල මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ තුලින් ඔබට ලැබුණු වටිනාම දේවල් ඔබෙන් හොරකම් කරන්න තමයි ඔහුගේ මුළු උත්සාහය. ඉතින් මම අහන්නේ ඔබ ලැබුව වටිනා දේවල් 6ක් ගැන මම කතා කළා. පළවෙනි එක ගැලවීම. මම හිතනවා ඒක නම් රැකගෙන ඉන්න ඔය කියලා. ආමේන්. හරිද? පොඩක් කල්පනා කරලා බලන්න ගැලවීම තුල ඔබ ඉන්නව නේද කියන එක. නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මට සමා වෙන්න. ඔබේ හිත නොකඩේවා. හරිද? ඔබ ආරක්ෂා කර ගන්න ඕන ප්‍රධාන දෙයක්. ඔබේ ගැලවීම. ඔබ ගැලවිල මිනිසෙක්. right? අංක 2 ශුද්ධකම. දැන් මෙව්වට තමයි මේ පොරබැදීම් එන්නේ. සාතන් ඔබේ ශුද්ධකම නැති කරන්න. නේද? ඔබේ සිතිවිලි වලින් වෙන්න පුළුවන් වැරදි සිතිවිලි ඔබට දාලා නේද? වැරදි විදියට හිතන්න කල්පනා කරන්න මේ තරහා සිතිවිලි පරිගැනීමේ සිතිවිලි නේද? ඒව මනසට දාලා ඔබේ ශුද්ධකම නැති කරන්න. ඔබේ අතින් පව් කරවන්න සලස්වන්න පුළුවන්. ඔබේ මුඛයෙන් පව් කරවන්න සලස්වන්න පුළුවන්. විවිධ විදිහට නේද? ඒ ශුද්ධකම නැති කරන්න පරීක්ෂාවල් වෙනවා. ඒත් එක තමයි ධර්මිෂ්ඨකම. ධර්මිෂ්ඨකමේ ක්‍රියාවල් අප තුලින් සිදු වෙනවද? ඊගා මේක ඇදහිල්ල. දැන් මේක ගොඩක් වෙලාවට මනුෂ්‍යයන්ගේ ජීවිතේ නිකන් අර වාහනයක හුලම් බහිනවා වගේ බහින එකක් මේක. right? අර ක්‍රිස්තුස් වහන්සේ වෙතට එද්දී බොහෝ ජයග්‍රහණ අත්පත් කරගන්න තිබුණු ඇදහිල්ල අද ඔබේ ජීවිතේ පවතිනවද? සමහර විට ඔබ ගැලවීම ලැබුව මුල් කාලේ උන සාක්ෂි ඔබට මතකද? ඔබ නිර්භීතව ගිහිල්ලා සමහර රෝගීන් වෙනුවෙන් යාඥා කළා. ඔවුන් සුව වුණා. ඔබ නිර්භීතව ගිහිල්ලා යක්ෂාත්ම දුරු කළා. ඔබ නිර්භීතව ගිහිල්ලා දේව අභිමුඛයේ යාඥා කළා මිනිසුන් පිළිතුරු ලැබුවා. හැබැයි අද යක්ෂයෙක් ආවේශ වෙලා එනකොට ඔබ ගිහිල්ලා දොර වහගෙන හැංගෙනවද? හම්මෝ මට නම් බෑව වලට යාඥා කරන්න යන්න කියලා. ඔබේ ඇදහිල්ලට මොකද වෙලා තියෙන්නේ? ඒක සතුරා පැහැර අරගෙනද? හොරකම් කරලාද? ඔබට සමහර අසනීපයක් එද්දී ඔබට කඩායාමේ ඇදහිල්ලක් තිබුණා. දෙවියන් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවේ ලබනවා කියන තැන. හැබැයිද පොඩ්ඩක් ඔළුව කැක්කුමක් ඇදගෙන එනකොට මේ පෙන්ඩෝල් දෙයක් දෙනවද? බ්‍රස් ගාලා දාගත්තා. සමා වෙන මම නම කිව්වට. නේද? හැමෝම අර බාට අදක කියනවා වගේ නේද? අපේ මිනිස්සුන්ට නේද? සෙරප්පු දෙක විවිධ වර්ගවල නේද? අර වර්ගේ මේ වර්ගේ බාට අද DSIද විවිධ වර්ගවල සෙරප්පු තියෙනවා. හැබැයි අපේ ගමේ ග්‍රාම්‍ය පරිසරයේ මොකක්ද කියන්නේ සෙරප්පු දෙකට? බාට අදක කියලා. නේද? අර ටූත් පේස්ට් විවිධ වර්ගයේ තියෙනවා. සමහරව කියන්නේ සිග්නල් එක දෙන්න කියලා. ඇයි අර එකක් හොරු වෙලා. ඉතින් ඒ වගේ මේ ආත්මික
ජීවිතය තුළ ඔබ ගමන් කරන විට ඔබේ ඇදහිල්ල මොන ස්ථානයකද පවතින්නේ? කුමන ස්ථානයකද? දැන් ඔබට ඒක නැති වෙලාද ඔබ බාධා එන විට, ඒ මං කියවාගේ අසනීප තත්ත්වයන් එන විට ඔබ ඇදහිල්ලේ යාඥාවෙන් කොච්චර සුවවීම ලබා ගත්තද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඉඳලා. දැන් ඒ ගැන මතකයක්වත් එන්නේ නැහැ. ඔබ සාමාන්‍යයෙන් ගැලවීම නොලැබූ කෙනා ක්‍රියා කරන විදිහම වෙලා දැන් ඔබේ ආත්මික ජීවිතය. ඉතින් මොකද වෙලා තියෙන්නේ? සමහර කුඩා කාරණාවකටවත් යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ කියන මානසික තත්ත්වෙ ඉන්නෙත් නැහැ. පොඩි ගැටලුවක් ආවත් තවත් කෙනෙකුට කෝල් එකක් අරගැනීමේ කලාවට අපි අදපත් වෙලා. පොඩි ප්‍රශ්නයක් එනකොට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දන ගහලා යාඥා කරලා ස්වාමිනී මට උත්තරයක් දෙන්න කියන තැනට යන්නේ නැතුව ගැටලුවක් එනකොට ගන්න ෆෝන් එක අරගෙන කාටද කතා කරන්න කියලා කන්ටැක්ට් ලිස්ට් එකේ බලනවා, උඩට යටට ගිහිල්ලා කාටද කතා කරන්නේ, මෙයාට හොඳයි කියලා ගන්නවා. අරන් ගියා අනේ බලන්නකෝ, අනේ මට මෙහෙම වෙලානේ, අනේ මොකද්ද දන්නේ වෙන්නේ, මට නම් දැන් ඕනේ නැහැ, අනේ කෝල් කතාව. ඔබ දන ගහනවාද දේව අභිමුඛේ? ඒ නිසාද ගොඩක් අයගේ සවිය නැතිලා තිබෙන ආත්මික ජීවිතේ. ඒකයි මගේ මාතෘකාව අද දවසේ ඔබ සවිය අලුත් කරගන්න. ඒ නිසා අද දෙවියන් වහන්සේගේ හඬ ඔබට ඇහෙනවා නම් ඔබට අවස්ථාවක් දෙනවා උන්වහන්සේ ඔබගේ සවිය අලුත් කරගන්න. ඔබ බොහෝ වෙලාවට ඔහේ දැන් ඔබ යේසුස් වහන්සේ ඔබේ ආගම බවට පත් කරගෙනද? එහෙම නැත්නම් ඔබේ ආත්මික ජීවනයේ යේසුස් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ ඔබේ ආගමද? ඔබේ ශක්තිය නැති වෙලා යන විට නිකම්ම යේසුස් වහන්සේ ඔබේ ආගම වෙනවා. හැබැයි අපි කවදාවත් බයිබලයේ ඉගෙනගෙන නැහැ යේසුස් වහන්සේ අපේ ආගමික නායකයා කියලා. උන්වහන්සේ අපේ ආත්මේ කවුද? ගැලවුම්කාරයා. ආමෙන්. අපේ ස්වාමින් වහන්සේ, අපේ අයිතිකරු. එතකොට සම්බන්ධතාවයෙන් ඈත් වෙනකොට ක්‍රිස්තියානි ආගම කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ආගම පැත්තක එහෙම නේද? මිනිස්සු ආගම් තියන්නේ ඔය මේ මල ගෙදර වැඩ ටික කරගන්න. එහෙම නේද? කරදරයක් වුණාම පල්ලියට ගිහලා බාරයක් වෙන්න. මේ එහෙමනේ ආගම තියාගෙන ඉන්නේ. හැබැයි අපි එහෙම නෙමෙයි යේසුස් වහන්සේ තියාගෙන ඉන්නේ. යේසුස් වහන්සේ කියන අපේ ජීවිතයයි. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේගෙන් තොර දිවියක් අපිට නැහැ. එතන. හැබැයි මේ ඇදහිල්ලේ වැටීම් මිනිස්සුන්ට ඇති වෙන විට යේසුස් වහන්සේ නිකන් ආගමක් බවට පත් වෙනවා. යාඥාව ආගමික චාරිත්‍රයක් බවට පත් වෙනවා. අනේ අපේ ගෙදරට යාඥාවක් කරලා යනවාද? ඉතින් අපි ගිහලා යාඥා කරනවා. බොහොම ස්තුතියි ජේසුස් පීඨයි කියලා ඔෆරින් එකක් දෙනවා. ඉතින් ඒක ගෙදර යාඥාවක් තිබ්බා. එතකොට මේ යාඥාවේ පරමාර්ථය මොකද්ද? අරමුණ මොකද්ද? ඒක විය යුත්තේ මොකද්ද? ඒ කඩායම මොකද්ද? ඒ ගැන මනසක් නැහැ. අර සමහර මේ ඔය එක සංස්කෘති වල කට්ටිය කියන අපේ ගෙදර මේ අරකක් කළා මේකක් කළා පිරිතක් කිව්වා ආර මේ කියලා අර හිත සනසගන්නේ. හිත සනසගන්නේ. අන්න ඒ වගේ යාඥාව හිත සනස ගන්න ක්‍රියාවක් බවට පත් වෙලා. මං කෝල් එකක් දීලා යාඥාවක් කරගත්තා. දැන් මගේ හිතට හොඳයි. ඒතර මම අහන්නේ ඊට වඩා හොඳ නැද්ද? ඔබගේ හිතට හොඳක් වෙන්න ඔබ ට්‍රිප් එකක් ගියා නම්. හරිද? ඒ නිසා අද මේ ඇදහිල්ලේ ශක්තිය ගොඩක් අය තුළ බාල වෙලා, ඒ නිසා බාධාවක් එන විට ඔවුන්ට ඒක ජය ගන්නට බැරුව ලත වෙනවා. අන්න ඒ වගේ ප්‍රේමයේ පැත්තෙන්, ඒ වගේම සමාව දීම පැත්තෙන් ගොඩක් වෙලාවට මිනිස්සු සමහර වැටීම් වලට ලක් වෙලා ඉනවා. ඉතින් ඒ නිසා මේ වගේ කාරණා අපේ ජීවිතය තුළ රඳා පවතිනට යන්නේ අපි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මතයි. රයිට්? ඔබගේ යාඥා ජීවිතයේ ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ඇති කරගෙන තියෙන සම්බන්ධතාවය අඩු වෙන විට ඔබේ ආත්මික ජීවිතයේ ශක්තිය බාල වෙනවා. ඊට පස්සේ පොඩි දෙයකට ඔබ කලඹන්න පුළුවන්. ඔබ වටවන්න පුළුවන්. ඇයි ඔබට ශක්තිය නැහැ. දැන් ඔබ හොඳට කෑම කාලා ශක්තිමත්ව ඉන්නවා නම් කවුරු හරි ඔබ තල්ලු කරත් ඔබ කකුල හොඳට පොළවට තියලා වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඔබ කෑම කාලා නැතුව ඇඟට කිසි පණක් නැතුව හිටියොත් මොකෝ වෙන්නේ? කවුරුත් ඔබ තල්ලු කරන්න ඕනේ නැහැ. ඔබම වැටෙනවා. තල්ලු කරන්න ඕනේ නැහැ. නිකම්ම තමන් ඇදගෙන වැටෙනවා. ඇයි? ශක්තිය නැහැ. අනේ ඒ නිසා තමයි අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ ඔබේ ශක්තිය අලුත් කරගන්නට අවශ්‍යයි. ආමෙන්. ඒ නිසා දැන් අපි මම හිතන්නේ දැන් මාස දෙකකට නේද දෙකක් විතර කාලයක් දේව මෙහයන් නෑ මම හිතන්නේ දෙකමාරක් විතර ආසන්න වෙනවා මට මතක හැටියට අපි අගෝස්තු මාසේ සතියක් හෝ දෙකක් තමයි දේව මෙහයන් තිබ්බේ ඊට පස්සේ මේ ඊට කලිනුත් අපි ටික ටික තමයි කට්ටිය ආවේ ඉතින් ගොඩක් අය මම හිතන්නේ කාලෙකින් දේව මෙහයන් වලට ඇවිල්ලා නෑ
ඉතින් අපි පවුලේ අල්තාරේ පවත්වගෙන යනවා. ඉතින් සමහරු ඒකට එන්නෙත් නැහැ. සමහරු මේ ඉරිදා උදේ දැන් ඉස්සර කියන්නේ මේ චර්ච් එකට එන්න අපහසුයි අමාරු වේ වගේ ගැටලු ඈතයි නැත්තම් මේ වෙලාව නැයව කියලා. දැන් තමන්ගේ ටෙලිෆෝන් එක ගෙදර තියාගෙන දේවමයට සම්බන්ධ වෙන්න පුළුවන්. මම දන්නවා සමහරු ඒක කරන්නෙත් නැහැ කියලා. ඉරිදාට බිස්නස් යනවා, ඉරිදාට වැඩ දා ගන්නවා, ඉරිදා උදේ දේවමෙහෙත් නැහැ. ඉතින් ඒක හරි කනගාටුයි. අපි සමහර අය ගැන හොයලා බලන විට අපිට ආරංචි එනවා සමහරු ඉරිදා උදේ දේවමෙහ ඉඳලා නැහැ. කොහරි වැඩකට ගිහිල්ලා. දැන් සම්පූර්ණම සමහරංගේ ඇදහිල්ල දෙවියන් වහන්සේ ගාවින් අයින් වෙලා. රයිට් ගමන් බිමන් දා ගන්නවා. අර ඉරිදා උදේ දෙවියන් වහන්සේ දුන්න කාලයවත් ඔවුන්ගේ ජීවිතවල නැති වෙලා ගිහිල්ලා. ඉතින් මේ ලොක්ඩවුන් කාලේ ඔබේ ඇදහිල්ලට මොකද වුනේ? සතුරා ඒක විනාශ කරලා දැම්මද? සතුරා ඒක දුර්වල කරලා දැම්මද? දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔබේ සම්බන්ධතාවය මොන වගේද? ඔබ ශක්තිමත්ද? ඔබ දුර්වල වෙලා තිබෙනවද? දැන් ඔය විදිහට ඔබ දුර්වලව යන්න ගියොත් ඔබට එන බාධා ඉදිරියේ ඔබ මුහුණ දෙන්නේ කොහමද? දැන් මොනවත් ගැටලුවක් ප්‍රශ්නයක් නැත්තම් හොඳට ඉන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකක් හරි ගැටලුවක් ඔබට ආවොත් ප්‍රශ්නයක් ආවොත් ඔබ තුල ශක්තිය තියනවාද ඒකට මුහුණ දෙන්න? සමහරට ඔබ දුවලා හම්බ කරපු සල්ලි ටිකකට පුළුවන්ද ඔබට එන ගැටලුවෙන් ඔබ බේර ගන්න? මේ මෑතක එක්කෙනෙක් කියපු කතාවක් මට ඇහුණා. පාස්ටර් අපේ ජීවිත කාලෙම එකතු කරන සල්ලි ටික මදි වෙයි එක ඉන්ජෙක්ෂන් එකකට කියලා කිව්වා. ඇත්ත. සමහර මිනිස්සුන්ට අසනීප වෙනකොට එක එන්නතක් එයි ලක්ෂ 15ක් විතර. ඒ වලින් 10ක් ડોක්ටර් නියම කරොත් එහෙම ඔබේ ජීවිත කාලෙම හම්බ කරපුවා මදි ඔබේ එන්නතකටම. පැහැදිලිද? ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක ඇදහිල්ලේ ශක්තිමත් ජීවිතයක් ඔබට ගැටලු තිබ්බත් නැතත් ඔබ ගත කරන එක උන්වහන්සේගේ බලාපොරොත්තුවයි. සමහරු යාඥා කරන්න යාඥාවල් වැඩි කරන්න මොන කාලෙටද? කරදර ආපුවාම. ප්‍රශ්න ආපුවාම. ඊට පස්සේ නිරාහාර විඳලා අනේ දෙයියනේ මට වුණ වියෝයා අනේ මගේ පැදුර හොරු අරගෙන ගියෝයා කියලා කෑ ගහනවා. විලාප දීලා. නමුත් දෙවියන් වහන්සේගේ අරමුණ අපි යේසුස් වහන්සේ වගේ පොළවේ ඉන්න එකයි. ආමෙන්. යේසුස් වහන්සේ හැම වෙලාවකම දේව සම්බන්ධය තුල හිටියා. උන්වහන්සේ කුරුසෙට යන වෙලාවේ විතරක් මේ ගෙසෙමනට ගිහිල්ලා යාඥා කරපු කෙනෙක් නෙවෙයි. හරිද? උන්වහන්සේ අපි දකිනවා අලුත් ගිවිසුමේ මේ සුභාරංචි පොත් කියවන විට යේසුස් වහන්සේ නිතරම කළා රාත්‍රී වෙලාවේ කන්දට ගිහිලා යාඥා කරා. උන්වහන්සේ හිමිදිරියේ යාඥා කරා. උන්වහන්සේ ඒ යාඥා කරලා ඉවරලා තමයි උන්වහන්සේගේ සේවයට පල්ලෙහාට බහැලා ආවේ. එතකොට උන්වහන්සේට පුරුද්දක් වශයෙන් තිබුණු යාඥාව. කවුරු හරි කිව්වොත් යේසුස් වහන්සේත් මේ කුරුසේ යන ගහන වෙලාවනේ හලෝ මේ ගෙසෙමනට ගිහලා යාඥා කර හිටිය කියලා. මම ඒ වගේ අය ප්‍රශ්නයක් කියනවනම් මම කියන්න කැමතියි හලෝ තමුන් ඊට කලින් කියවලා බලනවා යේසුස් වහන්සේ හැම වෙලාවකම ගොඩක් වෙලාවට රාත්‍රියේ උන්වහන්සේ ගත කළේ යාඥාවෙන්. එතකොට උන්වහන්සේ කුරුසෙට පෙර කරපු යාඥාව එක එකක්. නමුත් ඊට පෙර උන්වහන්සේගේ ජීවිතය යාඥා ජීවිතයක්. එනිසා ප්‍රශ්නයක් කරදරයක් මොහොතක යාඥාව පමණක් නෙවෙයි. සමහර වෙලාවට ඔබ යාඥා කරන්න අර ගන්නකොට අර කතාවට තියෙන්නේ අසයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ කියලා. රයිට්? සමහර ඔබගේ යාඥාව නේ වගේ. අසයා පැනලා යනවා ඊට පස්සේ ඉස්තාලේ වහන්නේ. ඉතින් තේරුම් ගන්නෑ නේ. ඒ නිසා ඔබ ඔබේ යාඥා ජීවිතය තුල ඔබ හැමදාම ශක්තිමත්ව ඉඳීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. කියන එක ආමෙන් කියන්න යනවා. හලෙලූයා. ඒ නිසා මේ ජීවිතේ පැමිණෙන විවිධ අභියෝගයන් ජය ගැනීමට ශක්තිමත් භාවය වැදගත් වෙනවා. ඒ නිසා කාලය සමග මේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ තබා තිබුණු දෙනත දෙවියන් වහන්සේ දෙස බැලුවා වූ අවස්ථාව කාලයකට පස්සේ මිනිසු මුදල් දිහත් ඒ වගේම මිනිසයන් දෙසත් ඒ ඔවුන්ගේ දැක්ම යොමු කරනවා. මුල් ඇදහිල්ලේ ස්වභාවය ගොඩක් අයගේ ජීවිතේ දෙවියන් වහන්සේ දෙස බලන එක. හැබැයි කාලය යනකොට මිනිස්සු කියනවා මේ හැම දෙයකටම දෙයියෝ ගාව ගන්න ඕනේ නෑනේ. හැම දෙයකටම දෙවියන් වහන්සේ ඕනද? හැම දෙයක්ම ඔයා කතා කරොත් දෙවියන් වහන්සේ කියලා කියන මොන එකක්ද ඕක? මං අහන්න කැමතියි වෙන කවුරු ගැනද කියන්න ඕනේ කියලා. ඒ කතාවෙන් අපි තේරුම් ගන්න මොකක්ද? මිනිස්සුන්ගේ මානසිකත්වයේ කොච්චර භයානක වෙලා තියෙනවද කියන දේ.
ඒ වගේ මනසක් ඔබට තියෙනවා නම් ඔබට ස්වර්ගයට යන්න බෑ. මොකද ස්වර්ගය හැම වෙලාවෙම දෙවියන් වහන්සේ ඉස්සර ඉන්න යනවා. ඒතර ආයෙත් එන්න කියලා කියනවා මොන කරදරයක්ද හැම වෙලාවෙම මේ දෙවියන් වහන්සේ ඈ මගේ ඉස්සරහා මේ හැම වෙලාවෙම දෙවියන් වහන්සේ මොකද්ද ටීවී බලන්න වෙලාවකුත් නැහැ. ෆෝන් එකත් එක්ක ගේම් ගහන්න වෙලාවකුත් නැහැ. මේ හැම වෙලාවෙම මේ දෙවියන් වහන්සේ කියන මොන එකද මේ ස්වර්ගයේ ඉන්න එක මම පොළොවට දානවා හලෝ කියලා කියයි. ඒ වෙලාවේ දේවදූතයෙක්ගේ පොළවක් නැහැ හලෝ ඒක ගින්නෙන් ගෙන්නක විනාශ වුණා. තමුන්ට යන්න තියෙන එකම දන අන්න අර පේන ගිනිවිල විතරයි කියලා. එනිසා අපේ ජීවිතයේ සියල්ලෙන් සියල්ල කවුද? දෙවියන් වහන්සේ. ආමේන්. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ දෙස බැලූ ඒ ගමන වෙනස් කරන්න එපා. මනුෂ්‍යයන් දෙස බලන්න, මුදල් දෙස බලන්න, ඔබේ ශක්තිය හැකියාව දෙස බලන්න. ඒවා කාලික දේවල්. මිනිස්සු අද ඉන්නවා, මිනිස්සු හෙට වෙනස් වෙනවා. ඔබේ අතේ මුදල් තියෙනවා අද, නමුත් ඒක හෙට නැති වෙන්න පුළුවන්. අර එක්කෙනෙක් කියෝ වගේ එක ඉන්ජෙක්ෂන් එකකට ඔබේ මුදල් මදි වෙයි. ඒ නිසා ඔබ බැලූ ඒ දෙවියන් වහන්සේ දෙස ඒ තැබූ නෙත ඔබේ දී ගමනේ අවසානයේ දක්වා තබා ගන්නට. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? ඒ නිසා ඔබ අද දවසේ තේරුම් අරගන්නට ඕනේ යෙසායා පොතේ මේ 40:31 කියන විදිහට අපේ ශක්තිය වැඩි වර්ධනය වෙන්නේ, සවිය අලුත් කරගන්න පුළුවන් වෙන්නේ මිනිස්සු දෙස බලලා නෙවෙයි, මුදල් දෙස බලලා නෙවෙයි, හැකියාව ශක්තිය දේශපාලනයේ දිහා බලලා නෙවෙයි. අපි අලුත් වෙන්නට යන්නේ දෙවියන් වහන්සේ දිහා බැලුවොත් විතරයි. එනිසා ඔබේ ගැලවීමේ ජීවිතය අද වෙන විට ඔබේ කෝණය, ඔබේ දැක්ම දෙවියන් වහන්සේද මුදල්ද මනුෂ්‍යයන්ද? හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ දෙස බැලීමක්. භයානකයි මානසික ක්‍රියාව, ඒ වගේම මනුෂ්‍යයන් දෙස බැලීම, මුදල් දෙස බැලීම. අපි යෙරමියා පොතේ වචනයකට ගමන් කරමු. යෙරමියා 17 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා බලන විට ලස්සන කතාවක් කියනවා. යෙරමියා 17:5 සිට 8 දක්වා. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ, මාංශය තමාගේ හස්තය කොට තබා ගන්නා වූ, සිතින් දෙවිය ස්වාමින් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. ඔහු මරු කතරේ රොතෙම් ගහකට සමාන වී යහපත පැමිණෙන විට එය නොදැක ලුණු භූමියක්ව තිබෙන්නා වූ, වැසියන් නැත්නා වූ කාන්තාරයේ වියලි තැන්වල වාසය කරනවා ඇත. ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නා වූ, ගඟ ළඟ මුල් අදින්නා වූ, ග්‍රීෂ්මයේ පැමිණෙන විට ඒ නොදැනෙන්නා වූ, කොළ නොවේලෙන්නා වූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නා වූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නා වූ ගහකට සමාන වන්නේය. ඊට පස්සේ අන්තිමට කියනවා සියල්ලට වඩා සිත 9ක් කියවමු ඔහම. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? යෙරමියා කියනවා ඔක්කොට වඩා හිත ඔයාව රවට්ටනවා කියලා. මේ ලස්සන වගන්තිය අපිට මොනවද කතා කරන්න අපේ ජීවිතවලට? ස්වාමින් වහන්සේ මෙහෙම කියනවා මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ, මාංශය තමාගේ හස්තයේ කොට තබා ගන්නා වූ, සිතින් ස්වාමින් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක්. දනවද ශාපයන් ඔබටම ඇති කරගන්න පුළුවන්. කවුරුත් ඒක ඔබට නිදහස් කරන්න ඕනේ නැහැ. ශාපයන් ඔබේ ජීවිතේ මත පටව ගන්නවා. මම අනාගතේ බලාපොරොත්තු වෙනවා ශාප සම්බන්ධව සමහර දේවල් ඔබ සමග කතා කරන්න. මොකද මේ වර්තමාන කාලයක හරි වැදගත්. මිනිසු සමහර ශාපයන් වල තාමත් ඉන්නවා. ඒ නිසා ඒ බැඳුම් වලින් එළියට එන්න බැරුව ඒව හරියට වියගස් වගේ ඔංග වහල්කමට පත් කරලා තිබෙනවා. ඔබ දන්නවද? ඔබ දැන් නම් දකින්න නෑ ට්‍රැක්ටර් හැමදාම කුඹුර වල තියෙන නිසා. නමුත් ටිකක් අවුරුදු 40ක 35ක වගේ උඩ කෙනෙක් නම් ඔබ දන්නවා ඇති කුඹුරු මේ හරක්ගෙන් හානවා දැකලා ඇති. එහෙම නේද? අර හරක් දෙන්නෙක් එකට අර විය ගහෙන් ගැට ගහලා මෙහෙම
ඊට පස්සේ අර නගුල පෝරුව බැඳලා හරක පන්නගෙන අර කුඹුර මඩ කර ගන්නවා සම්පූර්ණම. එතකොට මේ උදේ සාමාන්‍යයෙන් උදේ 6:00 වෙද්දි මේ හරක් බඳිනවා මේ විය ගහේ. අර ටික අවුව සැර වෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ වැඩ පටන් ගන්නවා. ඉතින් ඔබ දන්නවද ඔය හවස් වෙනකම් මේ මිහරක්ගෙන් හානවා. එළහරක් එකකට ගොඩක් ගන්නවා අඩුයි. මිහරකට හොඳ ශක්තිය තියෙන නිසා හවස 3-4 වෙනකම් මේ හරක් වලින් අහලා තමයි ඊට පස්සේ ඔවුන්ව කැම සඳහා නිදහස් කරන්නේ. ඉතින් මේ විය ගහ තියලා ගැට ගහපුවාම ඔහුට එකෙන් බේරෙන්න බෑ. මිනිස්සු දිවා ආහාරය අරගද්දී අර හරක් අර විය ගහේ ගැට ගහලා එහෙමම මඩ ගොඩේ උන් නිදාගෙන ඉන්නවා. මිනිස්සු කෑම කාලා ඔක්කොම ඇවිල්ලා ආය හරක් නැගිටවද්දී උන් නැගිටලා ආය උන් හාන්න ගන්නවා. ඉතින් විය ගහ බැන්දාම එකෙන් ගැලවෙන්න බෑ. රයිට් ඒක මිනිස්සෙක් ඇවිල්ලා නිදහස් කළේ නැත්නම් කියන්නේ වෙන කෙනෙක් ඇවිල්ලා නිදහස් කළේ නැත්නම් හරකෙකුට කවදාවත් ඔහුගේ කරමත තිබෙන විය ගහ ගලව ගන්න බෑ. ඇයි ඒක ගලව ගන්න බැරි ලෙස බැඳලා තියෙන හින්දා. ඒ වගේ තමයි සමහර මිනිස්යන් තමන්ගේ ජීවිතය මත ඇති කරගන්නා වූ ශාපයන් උන්ට ඇති කරගන්න පුළුවන්. හැබැයි උන්ට නැති කරගන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒතර ඒකට දෙවියන් වහන්සේගේ වචනය උපස්ථානයේ ඇවිත් උන් ක්‍රියා කරන්නට ඕන වචනයත් එක්ක එවිට තමයි ඒ වලින් නිදහස් වෙන්නේ. දැන් මෙතන කතා කරන්නේ මගේ මාතෘකාව වන මේ ශාපයන් ගැන මෙතන කතා කරන දේ කියලා මම ඉස්සරහට යන්නම්. මිනිස්සුયો තවත් කෙනෙකුට ශාපයන් නිදහස් කරන්න අවශ්‍ය නැහැ. සමහර ශාපයන් තිබෙනවා මිනිස්සු තමා මත ඒක දා ගන්නවා. දැන් කවුරු හරි මඩ ටිකක් අරන් කාට හරි ගහන එකක්. හැබැයි සමහරුන්ට පුළුවන් ඔය විශේෂයෙන් මේ මල මුහුදේ නාන්න යන කට්ටිය කවුරුත් මඩ ගහන්න ඕනේ. එයාම මඩ අරගෙන ගා ගන්නවා. හයි අර මල මුහුදේ මඩ හොඳයිලු ඇඟට කියලා මඩ ගා ගන්නවා. ඉතින් ඉස්සල්ලාම මඩ අරන් ගාගත්තු එකම තැන තමයි මල මුහුදේ නාන්න ගිහපු වෙලාව ඊශ්‍රායලේ ගිහිල්ලා. නේද? දැන් සාමාන්‍යයෙන් මේ සමාජ ක්‍රමේ නම් මඩ ගහන එකට අනිත් එකාට. හැබැයි ඊශ්‍රායල් ගිහපු මිනිස්සු මල මුහුදේ නාන්න ගියොත් අනිවාර්යෙන් කාටවත් කවුරුත් මඩ ගහන්නේ නැහැ. තමාම අරගෙන ගා ගන්නවා. ඒක තමයි ලෝකේ එකම තැන අරගෙන ගා ගන්න තැන. ඒ වගේ තැනක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ මල මුහුදේ වෙන සිද්ධිය වගේ ශාප තමා මත තමන් පටව ගන්නවා. ඒ කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. මිනිස්යා කෙරේ විශ්වාස කරන්නා වූ. ඒ කියන්නේ තමන් දෙවියන් වහන්සේ දෙස බැලූ ඒ ගමන දැන් දෙවියෝ දිහා බලන්නේ තමන්ගේ සුවයට, තමන්ගේ යැපීමට, තමන්ගේ ආර්ථිකයේ, පවුල, දරුවන් මේ වගේ තමන්ගේ සීල අවශ්‍යතාවයන් උදෙසා දැන් තමන් බලන්න පටන් අරන් තියෙනවා මිනිස්යා දිහා. මිනිස්යා මට උදව් කරයි, අහවලා කරයි, මෙයා කරයි, යා කරයි කියලා. ඒක ශාපයක් තමන් පිටට හරව ගන්න ක්‍රියාවක් වෙනවා. ඔබ බැලුවේ දෙවියන් වහන්සේ දිහා. අපි කතා කළේ ජෙහෝවා යයිරේ කියලා අල්ලපු ගෙදර මිනිහයට නෙවෙයි. අල්ලපු ගෙදර මිනිහයට ජෙහෝවා යයිරේ කියද ඔබේ මාමන්ටිට ජෙහෝවා යයිරේද? රයිට්. ජෙහෝවා යයිරේ කවුද? එයා උඩ ඉන්නේ. එයා දෙවියන් වහන්සේ. ඔබේ ගෙදරට බඩු ටිකක් ගෙනලා දෙන කෙනා ඔබේ යෙහෝවා යයිරේද? නැහැ. ඔය මොන හරි ඔෆරින් එකක් ඔබට දෙන කෙනා ඔබේ ජෙහෝවා යයිරේද? නැහැ. ඒ නිසා මිනිස්යා දෙස නෙවෙයි දෙවියන් වහන්සේ දෙස ඔබේ නෙත යොමු වෙන්නට ඕන. ඒක අංක 1. ඊට පස්සේ මෙතන කියනවා මිනිස්යා කෙරේ විශ්වාස කරනවා මාංශය තමාගේ හස්තයේ කොට තබා ගන්නා වූ. ඒ කියන්නේ මට පුළුවන් මගේ හැකියාවෙන් ජීවිතේ ජය ගන්නට. දේව වචනේ අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ ෆේවර් එක මට අවශ්‍ය නැහැ. මට පුළුවන් මට ප්‍රඥාව තියෙනවා මම ඉගෙනගෙන තියෙනවා මට මුදල් තියෙනවා මට හැකියාව තියෙනවා මට පුළුවන් කියලා ඔබ කියනවා නම් ඒ මාංශය ඔබ හස්තේ කොට ගන්නවා. ඒ කියන්නේ ඔබ අර අශ්වයාගේ බලය වගේ ඔබේ හැකියාව පෙරට දානවා. දෙවියන් වහන්සේ ඕන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හඬ මොකද්ද? දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ සැලසුම මොකද්ද? එව්ව එපා. මම තමයි මේ දේවල් කරන්නේ. මට පුළුවන් මගේ හැකියාව මගේ ශක්තිය. අන්න එතන ඔබ මාංශයයි ක්‍රියාත්මක කරවන්නේ. ඉතින් මනුෂ්‍යයා දෙස බැලීම, තමන්ගේ ශක්තිය විශ්වාස කිරීම, සිතින් දෙවියන් වහන්සේ ගාවින් ඉවත් වීම. ඇතුලේ දෙවියන් වහන්සේත් එක්ක නැහැ. ඇතුලේ වෙන මානසික තත්ත්වයක් තියෙන්නේ. දේවල් ලබා ගන්න, තත්ත්වය ලබා ගන්න, ගෞරවය ලබා ගන්නට අන්න ඒ වගේ නිකන් අමුතු මොන හරි දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ අය
බයිබලේ නම් කරනවා ශාපලද්දෙක් කියලා. දැන් මේක කවුරුත් කාටවත් කරන ශාපයක්ද? නෑ. මේක තමාම අත්පත් කරගන්න ශාපයක්. ඒක හරි භයානකව තිබෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඉගෙන ගන්න අපේ ශක්තිය අලුත් කර ගැනීම සම්බන්ධවයි. ඉතින් ඒ නිසා ඔබ මනුෂ්‍යයා දෙසවත් ඔබේ හැකියාව දෙසවත් බලලා හරියන්නේ නැහැ. දන්නවද ඔබ යෙසායා ඒ 40:31 කියන විදිහට ඔබේ ශක්තිය අලුත් කරගන්න නම් ඔබ බලන්නට ඕනේ අර මනුෂ්‍යයෝ දෙස මුදල් දෙස තත්වයේ ගෞරවය දෙස ඔබ නිතයොමු කරගත්තෝ ඒ දෙනෙත ඔබ අරගෙන ඔබේ දෙවියන් වහන්සේ දෙස තබන්නට අවශ්‍යයි. එතන තමයි ඔබේ ශක්තිය අලුත් වෙන්නට යන්නේ. මම පොඩි උදාහරණ දෙකක් කියලා අවසන් කරන්නම්. අපි දන්නවා සැම්සන්ට දෙවියන් වහන්සේ ආලේපයත් එක්ක ලොකු ශක්තියක් දෙනවා. ලොකු ශක්තියක් දෙනවා. ඒ නිසා ඔහු පිලිස්තිවරුන්ව භයානක විදියට පරාජය කරනවා. ඔබ විනිශ්චයකාරයා පොතේ මේ සැම්සන්ගේ කතාව කියවලා ඇති. එහි සඳහන් වෙනවා ඔහු පිලිස්තිවරුන්ව කොහොමද විනාශ කළේ. ඔහු හකුවැටයක් අරගෙන 1000ක් මරපු විදිය, ගේට්ටු උස්සලා විසි කරපු විදිය. ඉතින් පිලිස්තිවරු පුදුම වුණා මේ මිනිස්යාට දෙන ශක්තිය සම්බන්ධව. ඉතින් ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මේ මිනිස්සයා ඉන්නකම් අපිට මේ ඊශ්‍රායල් වරුන්ව ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ මේ ශක්තිය කොහෙද තියෙන්නේ කියලා අපි පොඩ හොයලා බලන්න ඕනේ කියලා. ඒ නිසා උන් ඒකට ලොකු උපාය මාර්ගයක් යෙදුවා. ඒ උපාය මාර්ගය මොකද්ද? මේ සැම්සන්ට වෛශ්‍ය ස්ත්‍රියක් යාළු වෙන විදියට පොඩි වැඩක් වුන් ලෑස්ති කළා. ඉතින් සැම්සන් ඒකට අහු වුණා. අහු වෙලා අර ස්ත්‍රිය සමග ප්‍රේම සම්බන්ධතාවයකට ඇතුළු වුණා. ඊට පස්සේ පිලිස්තිරු ඇවිල්ලා අර කාන්තාවට කියන එයාගේ නම දෙලීලා. දෙලීලාට කියනවා මේ එනවා. දෙලීලා තමුන් අපි කියන විදිහට වැඩ කරන්න ඕනේ. තමුන් මේ සැම්සන්ගෙන් අහගන්නට ඕනේ මිනිහට මෙච්චර ශක්තියක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් දෙලීලා ඒ කොන්ත්‍රාත්තුව බාරගත්තා. ඉතින් එයා සැම්සන්ට බොරු ආදරයක් පෙන්නලා මම නිතරම අහන්න ගත්තා. විනිශ්චයකාරයා 16 වෙනි පරිච්ඡේදය අපි බලද්දී මම නිතරම අහන්න ගත්තා සැම්සන් වාගේ ශක්තිය තියෙන්නේ කොහෙද? ඉතින් මේ සැම්සන් එක කීවේ නෑ. එයා නිකන් ඔය මොන හරි ආයක වෙලාවක කිව්වා මේ අලුත් කඹ වලින් මාව ගැට ගැහුවොත් මගේ ශක්තිය නැති වෙනවා කියලා. ඉතින් දෙලීලා මොකද කරේ? කඹ ගෙනල්ලා සැම්සන් නිදාගෙන ඉන්න වෙලාවේ මිනිහව ගැට ගහලා කිව්වා මේ සැම්සන් අන්න පිලිස්තිර වෙනවා කියලා. ඉතින් මෙයා එකපාරට නැගිටිනකොට අර නිකන් මේ චූටි නූල් කෑල්ලක් කැඩෙනවා වගේ මේ ලොකු කඹ කැඩිලා ගියා. එතකොට දෙලීලා ඇඬුවා අයියෝ ඔයා මට බොරු කිව්වා ඔයාගේ තාම ශක්තිය තියෙනවනේ. ඔයා මට කිව්වේ නෑනේ ඔයාගේ ශක්තිය නැති වෙන විදිය. ඒ වගේ මෙයා මෙහෙම අහනවා. එතකොට මේ සැම්සන්ට තේරෙන්න එපා මේ එන පොට හොඳ නෑ කියලා. නමුත් මේ මිනිහයාට ඒක තේරුණේ නෑ. එයා වෙන දෙයකින් අන්ධ වෙලා හිටපු නිසා. ඔය අන්ධකම කියන එක හරි භයානකයි මනුෂ්‍යයන්ගේ ජීවිතවල. රයිට්? ඉතින් අන්ධ වුණාම යහපත පේන්න අරගන්නේ නෑ. ඉතින් දෙවෙනි වතාවේ දෙලීලා ආනවා අනේ සැම්සන් ඔයා මට බොරු කිව්වා අනේ මෙයා කියලා මේ කියලා කොහමද කියනවා අනේ ඔයාගේ ශක්තිය නැති වෙන්නේ කොහමද? ඊට පස්සේ මෙයා කියනවා තව එකක් මේ වේලපු රැහන් වලින් ඒ කියන්නේ වැල් වලින් මේ අලුත් වැල් වලින් මාව ගැට ගැහුවොත් මගේ ශක්තිය නැති වෙලා යනවා කියලා. ඉතින් දෙලීලා ඒකත් කරනවා. ඉතින් සැම්සන් නැගිටිනකොට ඒවා නිකාම කැඩිලා යනවා. ඒ වෙලාවෙත් කියනවා මේ දෙලීලා අනේ ඔයා මාව ආයෙ රැවටුවා කියලා. ඒ වගේ තව තුන්වෙනි වතාවේ එයා කියනවා මගේ ඉසකයාවල මේ සැඩපළු 7කට බෙදා වෙන් කළොත් මගේ ශක්තිය නැති වෙලා යනවා කියලා. දෙලීලා ඒකත් කරනවා. ඒත් මෙයාට ශක්තිය තියෙනවා. ඒ කියන්නේ ඉසකයා මේ නූල් වලින් කොටස් 7කට බෙදලා වෙන් කළොත් හරිද? එයාගේ ශක්තිය නැති වෙලා යනවා කියලා එහෙම කිව්වා යා. බොරු කියලා දින්නේ. දෙලීලා ඒකත් කළා. ඒත් මෙයාගේ ශක්තිය නැති වෙලා ගියේ නෑ. ඉතින් ඊට පස්සේ මේ දෙලීලා හොඳටම අඬනවා අයියෝ සැම්සන් ඔයා තුන් පාරක් මාව රැවට්ටුවා. මට ඔයාට මාව ඕනද? ඕන නම් ඇත්ත කියන්න කියලා. ඉතින් මේ මිනිහයා ටිකක් ඒ වෙලාවේ හොඳටම අන්ධ වෙලා හිටියේ. ඉතින් අන්තිමට මේ මිනිහයා මේ දෙලීලත් එක්ක ඇත්ත කතාව කියනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ ශක්තිය තිබුණේ ඔහුගේ හිස කෑවල. අපි පොඩ්ඩක් විනිශ්චයකාරයා පොතට පෙරලලා බැලුවා 16 වෙනි පරිච්ඡේදයට මේ කොටස ඔබට බලා ගන්න පුළුවන්. මේ අපි 16 වෙනි පරිච්ඡේදයේ බලමු 19 සහ 20 බලද්දී මේ කතාව සඳහන් කරලා තියෙනවා. මේ සැම්සන් කියන්නේ මේ නාසරීය කැපවීමට ඇතුළු වුණු මිනිසෙක්. ඉතින් ඒ නිසා ඔහු දෙවියන් වහන්සේ තුල සුද්ධව හිටපු කෙනෙක්.
ඒ නිසා මේ නාසරීය කැපවීම කරපු මිනිස්සෙකුට ඒ කැපවීම තුල ඉන්නකම් ඒ බලය තිබෙනවා. හැබැයි ඒ කැපවීම කැඩුවොත් ඔහු තුල ඒ බලය නැති වෙලා යනවා. ඉතින් ඔබට නාසරීය කැපවීම සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න මම බයිබල් පදයක් දෙන්නම්. හැබැයි ඒක දැන් මෙතන අපි කියවන්න යන්නේ නැහැ. ඒක ලියලා පස්සේ බලන්න. ගණන් කතාව 6 වෙනි පරිච්ඡේදයේ 1 2 සහ 7 වෙනි වගන්තිය. බැලුවොත් ඔබ නැත්නම් ගණන් කතාව 6 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 7 දක්වා බලන්න නාසරීය කැපවීම ගැන ලියලා තියෙනවා. මොකද්ද මේ නාසරීය කැපවීමක් කියලා කියන්නේ? දැන් යේසුස් වහන්සේට කියන නාසරෙත්ති යේසුස් වහන්සේ. එතකොට ඒක නාසරීය කැපවීමක් නෙවෙයි. නාසරෙත් කියන නගරයේ පුදුණු යේසුස් වහන්සේ. හැබැයි නාසරීය කැපවීම කියලා වෙනම එකක් තියෙනවා. අන්න ඒකෙදී ඒ දරුවා හම්බ වෙන්න ඉන්න කාලේ අම්මවත් මිදි ගහේ මිදි ගෙඩියක් කන්න තහනම්. අන්න ඒ වගේ පුදුම කැපවීමකට ඇවිල්ලා ඒ දරුවා හම්බ වුණාම එයාගේ හිසට දැලිපිහක් තියන්න බෑ. ඒ කියන්නේ කොණ්ඩේ කපන්න බෑ. පොඩි කාලේ මව් කුසෙන් ඉපදුනේ දවසේ ඉඳලා කොණ්ඩේ කපන්න නෑ. අන්න ඒ වගේ කැපවීමකින් තමයි මේ නාසරීය කැපවීම එන්නේ. අන්න එහෙම කෙනෙක් තමයි සැම්සන්. ඉතින් මෙයා පස්සේ දෙලීලාට මේ රහස් ටික ඔක්කොම කියනවා. මම මේ වගේ කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා. අන්තිමට මේ කාන්තාවය ඔක්කොම අහගෙන ඉඳලා මේ සැම්සන්ගේ කොණ්ඩේ කපනවා. රයිට්? ඔව් නිදාගෙන ඉන්න වෙලාවේ කොණ්ඩේ කපලා දානවා. කොණ්ඩේ කපලා ඉවර වෙලා දැන් දෙලීලා කියනවා සැම්සන් පිලස්තුරු වෙනවා ඔයා වල්ල ගන්න කියලා. දැන් කලින් විහිළු වගේ කරේ දැන් මෙතන දැන් ඇත්තටම වැඩේ වෙනවා. ඉතින් පිලස්තුරු වෙනකොට සැම්සන් එක පාට අර මිනිසුන් ගහන්න පටන් අරගත්තාම එයා දකිනවා එයා ඇඟ එයාගේ ශරීරය බෙලහීන වෙලා තියෙනවා. අපි බලමු මේ වචනේ 19 වෙනි වගන්තිය සහ 20. ඈ තමාගේ උකුල පිට ඔහු නිදන්ට සලස්වා මිනිහෙකු කැඳවා ඔහුගේ හිසේ සැඩපළු සත කපා දමා ඔහුට පීඩා කරන්න පටන් ගත්තාය. ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේ. මෙන්න බලන්න ඔබ හයිලයිට් කරලා තියාගන්න මේ වචනය. මෙතන බයිබලයේ කියනවා ඔහුගේ ශක්තිය ඔහු කෙරෙන් පහ වෙලා ගියා. මෙන්න මේ ස්ථානය දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්ගේ ජීවිතේ මිය යනවා හා සමාන ස්ථානයක්. රයිට්? මම හිතන්නේ අර හිසකේ කපපු ඒ දැලිපියෙන් සැම්සන්ගේ බෙල්ල කැපුවා නම් හොඳයි. කවුරුත් කියන්නේ බෑ මොනවාද අහලෝ දේශනා කරන්න කියලා. බයිබලේ නැතිව කියනවා. නෑ මගේ හැඟීම මේ මට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවනේ. මම ඒක අරගෙන මේ පාවිච්චි කරන්නේ. මගේ හැඟීම. ඇයි දන්නවද? එතකොට වන් ෂොට් ඉවරයි මේ මිනිස්සයා. ශක්තියත් එක්කම ඔහු මිය දෙනවා. නිකන් වේද සාක්ෂික මරණයක් වගේ. හරිද? හැබැයි මෙතන මුණ දේ මොකද්ද? ඔහු තුල තිබුණු ආලේපය නැති වෙලා ගියා. ඔහුගේ ශක්තිය නැති වෙලා ගියා. ඇයි කැපවීම නැති වෙද්දී? හේතුව මිනිස්සයා දෙස බැලීම. දැන් ඔබ කියන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයිනේ පාස්ටර් කාන්තාවක් නේ කියලා. මම කියන්නේ කාන්තා මිනිසෙක්. කාන්තා මිනිසෙක්. අර යෙරෙමියා කියපු විදිය නේද? ලස්සන කතාව. මිනිස්සයා දෙස බැලීම. දැන් දෙවියන් වහන්සේ මෙච්චර ආලේපය දීලා මෙච්චර බලය දීලා විශාල සේවයකට කැඳවලා පිලස්තීරුන්ගෙන් ඊශ්‍රායල් ආරක්ෂා කරන්න විශාල බලයක් ශක්තියක් දීලා හකු ඇටයකින් 1000ක් මැරුවා කියන්නේ. වව්. ඒ කියන්නේ 1000ක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි. 1000ක් විශාල සෙනගක් එක මිනිහෙක් සටන් කළා විශාල සෙනගක් එක්ක. මේක පුදුම ශක්තියක්. දැන් අපි එක මිනිහෙක් එක්ක පොර බැදුවොත් එහෙම දෙවෙනි මිනිහයා එනකොට අපි මෙහෙම ඉන්නේ. පස්සේ වෙලාවක ඉන්න. ඒ අපේ ශක්තිය නැතිලා ගිහිල්ලා. නේ එක්කෙනෙක් එක ටිකක් වෙලා පොර බැදුවොත් නේද අපි මට මතකයි පොඩි කාලේ අපි මොනවද අර කබඩි කරන්නේ නේද? මේ අපි ඇඟවල පයින්නවා පැනලා පොර බැදලා අපෝ මාර හති 1000ක් එක මොනවද හැප්පෙනවද හිතන්නවත් බෑ. හැබැයි මේ මනුස්සයාට ශක්තිය තිබුණා. එයි ඔහු ආලේපය ඔහුව බලගන්නෙව්වා. ආමෙන්. නමුත් අපි මෙතන දකිනවා 19 වෙනි වගන්තියේ කියනවා ශක්තිය ඔහු කෙරෙන් පහ වෙලා ගියා. ඇයි ස්වාමින් වහන්සේගේ කැඳවීමත් එක්ක වැඩ කරන්නේ නැතුව
මිනිසයා දෙස බලන්න පටන් අරගත්තා. අවධානය ගියා මිනිසෙකුට. කාන්තා මිනිසෙකුට. ඒක ප්‍රතිඵලය වුණේ ඔහු මතට ඔහු ශාපයක් වගුරෝ ගත්තා වගේ වැඩක්. ඔහුගේ ක්‍රියාව ඔහුගේ සිත දැන් ඒක තමයි යෙරමියා කිව්වේ එතන සියල්ලට වඩා සිත රැවටිලිකාරව දුෂ්ටව තිබේ කඳුර ගන්න පුළුවන් කාටද? ඔබ ප්‍රවේශම් වෙන්න ඔබ කරන වැඩවල අවසානය ඔබම ඔබ මත ශාප වගුරෝ ගන්නව වැඩ වෙන්න පුළුවන්. කවුරුත් ඔබට ශාප කරන්න ඕනේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකෙන් එළියට යද්දී මානසික වැඩ කරද්දී රයිට් ඔබ මතම ශාප ඇති කරගන්න වැඩ තමයි ඔබ අතින් සිදු කරගන්නේ. දැන් සැම්සන්ව කවුරු හරි ඇදගෙන ගිහිල්ලා දෙලීලා වෙන්න කියලා ගැට ගැහුවේ නෑ දෙන්න. හරිද? සැම්සන් කියන මේ මෙහෙනවා තමුසේ දෙලීලත් එක යාළු වෙනවා නැත්තම් බෙල්ල කපනවා කියලා කිව්වනම් සැම්සන් මෙහෙම කරනකොට අර මිනිහා විනාශ වෙලා යයි. කවුරුත් සැම්සන්ට අභියෝගයක් කළේ නෑ. ඔහුම තමයි ඒ තැනට ඇතුල් වුනේ. ඔහුගේ තීරණය තමයි අවසානයේ ඔහුගේ විනාශය තීන්දුව කළේ. ඒ නිසා මේ ආත්මික ගමනේ ඔබ ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. මොකද ඔබ දැන් කරන දේවල් තමයි ඔබට මතු අනාගතේ බාධාවල් හැටියට එන්නට යන්නේ. ඔබ අද පළ කරන අයහපත් බීජ ඒවා ගුණනේ වෙලා අනාගතේ වට අස්වැන්න ගේන්න යනවා. එතකොට කියන්න බෑ ඇයි දෙයියනේ ඇයි කියලා. කිරිඳි ගස් තිබුණා තිරිඟු ගස් අතරේ. ඒක දැක්කේ කාලයක් ගිහිල්ලා. මොකද කොළත් එක වගේ ගහත් එක වගේ කරල් හැදෙනකොට තමයි අවුල. පළ දරන කාලේ තමයි දැක්කේ අවුල. ගලවලා දාන්නද කියලා හැප ස්වාමියාගෙන් මෙහෙ කරුව ස්වාමියාගේ එපා ගලවන්න. මොකද කිරිඳි ගලවද්දි තිරිඟුත් ඒ සමග ගැලවෙන්න පුළුවන්. අර කපන කාලෙට ගලව ගන්න. එතකොට කිරිඳි ගලවලා ගින්නට දාන්න තිරිඟු ටික මගේ අටුවට දාන්න කියලා කිව්වා. ඒ නිසා දන්නවද ඔබේ කෙතගෙන ප්‍රවේශම් වෙන්න සමහර ඔබ මේ වර්තමානයේ කරන දේවල් වල විපාකය ඔබට අද භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ මේ වර්තමානයේ කරන දේවල් වල විපාකය ඔබට මතු අනාගතයේ භුක්ති විඳින්න ලැබෙන විට දන දේව වළක්වන්න බෑ. ඒව වළක්වන්න බෑ. ඒව හරි භයානකයි. ඒ නිසා ඔබ වපුරන්නේ මොනවද කියන කාරණාව ගැන ඔබ ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. අපි දන්නවා සැම්සන් මොනවද මේ කරන්න කියලා ඔහු අවදි වුණේ නැහැ. හැබැයි එක මොහොතක් ආවා ඔහු පෙරදුණු වෙලාවක්. මෙතන බයිබලයේ අපිට කියනවා ඔහුගේ ශක්තිය නැති වෙලා ගියා. අපි 20 වෙනි වගන්තිය බලමු. ඈද සම්සොන් පිලිස්තීවරු නුඹ අල්ලන්ට එත්‍යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද ස්වාමින් වහන්සේ තමා කෙරෙන් අහක් වගේ බව නොදැන දෙවියන් වහන්සේගේ ශක්තිය දැන් තමන් ගහව නැහැ කියලා දන්නේ නැහැ. නැගිටපු ගමන් එන මිනිසුන්ට ගහන්න try කරා. වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම් වලින් නිදහස් වන්නේ මේ කීවේය. දැන් මෙයා කිව්වා මම නිදහස් වෙනවා. මට පුළුවන්. ඒ මං ගාව ශක්තිය තියෙනවා. අයියෝ මෙයා කියපු විදිහට උනේ නැහැ. මොකද අර කාන්තාව රාත්‍රියේ නින්දදී මෙයාගේ හිස කෑ ටික ඔක්කොම කපලා දැම්ම නාසදියේ කැපවීමෙන් මෙයා වයින් කළා. මෙයා මේක දන්නේ නැහැ. ඒක මං කියන්නේ මිනිස්සු කරන්නේ මොනවද කියලා මිනිස්සුන්ට දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ෆේවර් එක දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තමන්ගේ ජීවිතෙන් එළියට ගියාට පස්සේ එන පීඩාවට තමන්ට මුහුණ දෙන්න බැරි වෙනවා. අනුග්‍රහය තියෙනකන් මිනිස්සුන්ට කරණම් ගහන්න පුළුවන්. හැබැයි ඔයා නොදන්න වෙලාවක දේව අනුග්‍රහය ඔයාගේ ජීවිතෙන් එළියට ගියොත් එදාට ඔයාට කිසි ශක්තියක් නැහැ ඔයාට එන පීඩාවට මුහුණ දෙන්න. ඔයාගේ ගැටලුවක් ද අයියෝ මම කරගන්නම් මට පුළුවන් කියලා. සැම්සනුත් වැඩේ කරන්න ගත්තා. මම බැඳුම් වලින් මම නිදහස් වෙන්න මම කවුද පිලස්තරුවා කවුද මම දෙනවා දෙකක් කියලා එළියට බැස්සා.
මොනවද උනේ? ඒක අනිපැත්ත උනේ. නමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගෙන ඔහුගේ ඇස් උගුලා දමා පිලස්තුරු එක පාට අල්ලගත්තු ගමන් කරපු දේ තමයි මොකද? ඇස් ගැලෙව්වා. හම්බෝ. ඇස් උගුලලා දැම්මා. අන්ධ කරලා දැම්මා. ඊට පස්සේ ගාසාට ගෙන ගිහිල්ලා ඔව් ගැට ගහලා පිත්තල දන්වල වලින් ගැට ගහයි. බයයි මේ යකඩ දන්වල කඩගනී කියලා. මොකද සැම්සන් ඒ කලින් ඒව කඩපු හින්දා. හරිද? පිත්තල දන් වලින් බැඳලා දැම්මා. හිරගෙදර දැම්මා. ඊට පස්සේ ඌ අර ඇඹුරුම් ගලෙන් අඹරන්නෙක් හැටියට පත් කළා. ඒ කියන්නේ මේ බලවත් මිනිසයා වහල්කමටපත් වුණා. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ වහල්කමට නෙවෙයි. රයිට්? බලයත් එක්ක ඉදිරියටත් ඉහළටත් ගමන් කරන්න. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? ආමෙන්. හැබැයි ප්‍රශ්නේ උනේ ඔහුගේ ශක්තිය ඔහු ගාවින් එළියට ගිහිල්ලා තිබුණා. කලින් අර කාන්තාවට ඒවා මේවා කියලා ඒ කාන්තාව මෙයා රවටුවා. ඒ කාන්තාව ඒ විදිහට වැඩ කළා. ඒ වෙලාවේ මෙයාගේ ශක්තිය තිබුණා. නමුත් එක මොහොතක් ආවා ශක්තිය ආගාවින් නැති වෙලා ගිහලා. ඒ නිසා සෙල්ලම් කරන්න එපා. දැන් සැම්සන් නිකන් පොඩි සෙල්ලමක් කරාට කාන්තාවත් එක්ක විහිළුවක් කරා අර මේ උනාද වැල් වලින් ගැට ගැහුව ශක්තිය නැති වෙනවා කියලා කඹෙන් බැන්දෝ ශක්තිය නැති වෙලා යනවා කියලා ඔළුව සැඩපළු හතකට පීරලා මේ ලණු වලින් ගැට ගැහුව ශක්තිය නැති වෙලා කියලා මෙයා මේ සෙල්ලම් කරා. මේ දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන වෙලාවේ සෙල්ලම් කරන්න හොඳ නැහැ මිනිස්සු. දෙවියන් වහන්සේගේ සේවය කරන්න තෝරගත්ත මිනිස්සු සෙල්ලම් කරන්න හොඳ නැහැ. ඒ අනුග්‍රහය මිනිස්සුන්ගේ ජීවිතවලින් නැති වෙලා ගියොත් දැන් සැම්සන් බැලුවා මට පුළුවන් සේවය කරන්න. මට පුළුවන් පිළිස්තුරු පරාජය කරන්න කියලා. හැබැයි පිළිස්තුරු මොහු අල්ලගත්තා. ඇයි? ශක්තිය නැති වෙලා ගියා. ශුද්ධාත්මයන් වහන්සේ මේ උදෑසන ඔබට කතා කරන සේක්වා. ඔහුට ශක්තිමත් වෙන්න බැරි වුණා. ඔහු තුල ආලේපේ නැති වෙලා තිබුණා. ඉතින් මේ කාලයත් එක්ක ගොඩක් ඉතුරු ජීවිතවලට සිදුවෙන අබැද්දියක් මේක. විපත්තියක් මේක. නැවත හිටපු තැනට එන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ කාලාන්තරයක් තිස්සේ වැටීම් වල හිටියොත්, ඔබ කාලාන්තරයක් තිස්සේ ඔබ යාඥා නොකර හිටියොත්, හරිද? ඔබ කාලාන්තරයක් තිස්සේ එකම වරදක් දිගටම කරගෙන හිටියොත් ඔබට ගොඩේන් හම්බෙන්නේ. ඔබ හිතනවා නෑ මට පුළුවන් මං හිට අනිදාට යාඥා කරලා ආයි ශක්තිමත් වෙනවා ස්වාමීන් වහන්සේ ගාව මම නැගිටිනවා. කවදාද ඒක වෙන්නේ? වෙන්නේ නෑ. මම මේ ළඟදිත් ටිකක් අදහිරිය වෙච්ච තරුණයෙක් වෙතර ගියා. පොඩක් කතා බහ කරන්න. ඔහු මට කිව්වේ හරි දුක්බර කතාවක්. ඔහු කියනවා පාස්ටර් මම රැට හිතනවා හෙට උදේ යාඥා කරලා මම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳලා මම ශක්තිමත් වෙනවා මම මේ කරන වැරදි නවත්තනවා කියලා හැමදාම රැට හිතනවලු. මම කිය දැන් කොච්චර කල් හිතනවද? දැන් අවුරුදු එකමාරක් තිස්සේ මං හිතනවා කිව්වා. මොනවද හිතන්නේ? උදේ පහන්දර නැගිටලා යාඥා කරලා මේ නැවත මම ස්වාමීන් වහන්සේ දුර ශක්තිමත් වෙලා මගේ වැරදි අතහැරලා දාලා මම හොඳ ජීවිතයක් ගත කරනවා කියලා අවුරුදු එකමාරක් තිස්සේ හැම රාත්‍රියකම හිතනවලු. මං කිව්වා පුතා වෙලාව කොයි වෙලාවද? වෙලාව දැන්. මං කිය දන ගහන්න කියලා. මං මේ වෙලාවෙම ඔහුත් එක්ක යාඥා කරන්න ගත්ත පැයක් විතර. ඔහු ඇඬුවා. කඳුළු වැටුණා. මුත්තට දාඩිය පෙරෙන්න පටන් අරගත්තා. මට දැනෙනවා දෙවනස්ගේ ස්පර්ශය මූ අත ගහනවා. ඔක්කොම ඉවරුනාට පස්සේ කිව්වා පාස්ටර් මම නිදහස්. මට ලොකු සතුටක් දැන් තියෙනවා. ලොකු සහනයක් තියෙනවා. දන්නවද? ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ආගේ ජීවිතේ නැති කරගන්න එපා සෙල්ලම් කරලා. උන්වහන්සේ හැම දෙයක්ම සපේලා දැන් කිසි අඩුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ නේ ජොලි නියමට ඉන්නවා. හරි දැන් Tamanට ඕන විදිහට දුවන්න එපා. දැන් සැම්සනුත් හොඳට හිටියා. බලේ තිබුණා, ආලේපේ තිබුණා, හැම දෙයක්ම තිබුණා. පිලස්සරු මරලා දැම්මා, හොඳ ගෞරවයක් තිබුණා. හොඳට සේවය කරගෙන හිටියා. හොඳ මට්ටමක හිටියා. හැබැයි ඌ එකකින් සෙල්ලම් කරා. අවසානයේ කුමක්ද සිදු වුනේ? ඔහුට ශක්තිය ලබන්න බැරි වුණා. ඔහු හිතුවා මං ලබනවා ශක්තිය කියලා. හැබැයි ඒ වෙලදී ශක්තිය නැති වෙලා තිබ්බා. හරි භයානකයි. හැබැයි අපි ඊට වඩා වෙනස් කතාවක් දකිනවා. පළවෙනි සාමුවේල් 30 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 8 දක්වා බලුවට පස්සේ මට තව විනාඩි 5ක් 10ක් දෙන්න මම අවසන් කරනවා. රයිට්? අපි 11ට අවසන් කරමු. 1 සාමුවේල් 30 වෙනි පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා බලද්දී සැම්සන්ගේ කතාවට වඩා වෙනස් කතාවක් කියනවා දාවිද් ගැන. හරිද? ඔහු දෙවියන් වහන්සේගේ ආලේපයත් එක්ක සෙල්ලම් කරේ නැහැ.
ඔහු දෙවියන් වහන්සේගේ ආලේපේ තුල ජීවත් වුණා. හැබැයි ප්‍රශ්න ආවා. නමුත් ඒ අවස්ථාවේ දාවිත් මොනවද කළේ? අපි බලමු පළවෙනි සාමුවෙල් 31 සිට 8 දක්වා. දැන් අපි දන්නවා මේ සිද්ධිය වෙන්න පෙර මම එක පසුබිම ටිකක් කියලා ඉන්නම් ඔබට පැහැදිලි වෙයි. සමහර බයිබලයේ මේවා දන්නේ නැති කට්ටිය. මේ දාවිත් රජතුමාට ලොකු යුද්ධයක් ආවා. ඔහු ගිහිල්ලා තමන්ගේ මේ හමුදාවත් එක්ක ගිහිල්ලා සටන් කළා. සටන් කරලා ඒ යුද්ධේ දිනලා ඔහු ටික වෙහෙස මහන්සි වෙලා ගෙදර ආවා. රයිට්? දැන් ඉන්නේ මොනවා කවුරු දිහා බලන්න තමන්ගේ බිරිඳගේ සැනසෙල්ල බලන්න, දරුවෝ බලන්න නේද? බිරිඳට කියලා මේ අර සටන් කරලා නෙන්නේ, කඩු සටන් කරලා නෙන්නේ, මේ ඇඟපත තැලිලා පොඩි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඒව පොඩ්ඩක් මේ තවලා කරලා නේද පොඩි view එකක් ගන්න තමයි දැන් ගෙදර එන්නේ. ඉතින් දාවිත් සාව් සමග ගියපු කණ්ඩායම ගෙවල් වලට එනවා හරිම මහන්සියෙන්. ඒ එද්දි දැක්කේ මොකද්ද? අපි බලමු. තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය. ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත් ශික්ලග්ට පහර දී ඒක ගින්නෙන් පුළුස්සා දමා එහි සිටි ස්ත්‍රීන්ද ලොකු කුඩා සියල්ලන්ද වාලටගෙන කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන යන්ට ගියෝය. දාවිද්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද වාලට අසු වී ගිය බවත් දුටුවෝය. අයියෝ මොකද්ද වෙලා තිබ්බේ? දාවිත් යුද්ධයට ගිහිල්ලා ජයග්‍රහණය ලැබලා ගෙදර එද්දී ඒගොල්ලන්ගේ ගමට ඇවිල්ලා සතුරු හමුදාවක් පහර දීලා තමන්ගේ නෝනලා දරුවෝ ටික සම්පත් වස්තු ඔක්කොම කොල්ල කාගෙන ගිහිල්ලා. ගෙවල් වල කවුරුත් නැහැ, ගෙවල් වල තිබ්බ වස්තුවක් නැහැ, ළමයිත් නැහැ, නෝනත් නැහැ. මාර ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඔන්න රට වෙනුවෙන් සේවය කරන්න ගිහිල්ලා ගෙදර එනකොට ලොකු අර්බුදයකට මුහුණ දීලා තිබුණා. හතරවෙනි වගන්තිය. එවිට දාවිද්ද ඔහු සමග සිටි සෙනගද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැති වෙන තුරුම ශබ්ද නගා ඇඬුවෝය. හප්පා. ඒ කියන්නේ ලස්සන වචනයක් මෙතන කියනවා ඔවුන්ට තවත් අඬන්න පුළුවන්කම නැති වෙන තුරුම. ඒ කියන්නේ අඬන්න පුළුවන් උච්චම විදිහට ඇඬුවා මේ ප්‍රශ්නේ වෙලාවේ. මොකද්ද මේ වුනේ කියලා. දැන් සේවයට ගිහිල්ලා සටන් කරලා ඔක්කොම කරලා සෙටල් කරලා ජයග්‍රහණය අරගෙන ගෙදර එනකොට ගෙදර ගිනි අරගෙන. ලස්සනට කියනවා මේ ගිනි තියලා ඔක්කොම කරලා මේ නෝනලා දරුවෝ ඔක්කොම හොරු අරන් ගිහිල්ලා. කොහමද පුරුෂයන්ට මොනව හිතෙන්ද ඇද්ද එතකොට? සතුරා ළඟ හිටියා නම් ෆයිට් කරලා හරි දිනා ගන්නවා. දැන් කවුරුත් නැහැ. ගෙවල් ගිනි අරගෙන අඬන්න පුළුවන් උපරිම ඇඬුවා. පස්වෙනි වගන්තිය. දාවිද්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙශ්‍රේලිය අබිනවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව සිටි අබිගායිල්ද වාලට අසු වී ගියෝය. දාවිද්ගේ නෝනලාට අරගෙන ගිහිල්ලා. දැන් කවුරු අහන්න බෑ නෝනලා? නෝනලා? නෑ ඔය පරණ කිසුමේ. කවුරුද ඒක කලබල වෙන්න ඕනේ නෑ. හරිද? ඔබේ නෝන ආරක්ෂා කර ඔබ ඉන්න. හරිද? ඒක පරණ කිසුමේ කතාවක්. එතකොට මේ දාවිද්ගේ නෝනලා ටිකත් අරගෙන ගිහිල්ලා. 6 වෙනි වගන්තිය බලන්න. දාවිත් තද අමාරුවට පත්විය. බලන්න මේ වචනය. මේ මිනිසයා මෙයා නායකයෙක්. දැන් මෙයාගේ සේනාවේ හිටපු මිනිස්සුන්ගේ ගෑනු දරුවොත් නැහැ. මෙයාගේ ගෑනු දරුවොත් නැහැ. මෙයා තද අමාරුවට පත් වුණා. තද අමාරුවට. ඒ කියන්නේ පුලුවන් තරම් ෂෝකයට පත් වුණා මෙයා. කර කියා ගන්න දෙයක් නැහැ. දැන් බලන්න මේ මිනිස්සෙගේ ශක්තිය නැති වෙන තැන්. එකක් ශාරීරික ශක්තිය, අනිත් එක මානසික ශක්තිය, චිත්ත ධෛර්යය, අපි කියන මොරාල් එක නේද? මේ ඔක්කොම 0 වුණා. මේ ඔක්කොම බිඳුවට වැටුණා. මේ වගේ අවස්ථා එන්නේ නැද්ද ජීවිතේ? මට විවිධ කාලයන් වල මේ වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. 2002 මම හිතන්නේ අඬන්න පුළුවන් උපරිම ඇඬුවා මම ඒ දවස්වල පොළොතු පල්ලියේදී එක ගැටලුවක් ඇවිල්ලා. මේ වචනේ කියද්දි මට ඒක මතක් වුණා. මම දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා අඬන්න පුළුවන් උපරිම අඬලා යාඥා කරා. සමහර ගැටලු එක. ඉතින් අපිට ඒවා එද්දී මෙවැනි තත්ත්වයන් වලට අපිපත් වෙනවා. මම දන්නේ මේක අහන ඔබ එවැනි තලයන් වල ගිහිල්ලා තියෙනවද කියලා. නේද? සමහරු අඬනවා සපතු දෙකක් නැහැ කියලා. නේද? සමහරු අඬනවා සපතු දාන්න කකුල් දෙකක් නැහැ කියලා. ඉතින් ඔබ අඬන්නේ මොනවටද මන් දන්නේ නැහැ. හැබැයි මම කකුල් නැතුව අඬුවා වගේ තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. සපතු නැතුව අඬුවා වගේ තත්ත්වෙත් වෙලා තියෙනවා. හැබැයි කකුල් නැතුව අඬලා තියෙනවා. එවැනි තද අමාරු තැන් වලට වැටලා තියෙනවා. මම මේ ළඟදී කිව්වා මට මේ හරි මේ ගැටලු පීඩාවල් තියෙනවා කියලා කිව්වා. අනේ පාස මාත් එමය මං එළි වෙනකන් නිදි මරනවා කියලා කිව්වා. මං ඉතින් එහාට මම මොනවද කියන්න කියේ නැහැ.
සමහර මිනිස්සු ඒගොල්ලගේ ඉදිකටු මේ ඉදිකට ඒගොල්ලෝ හරි බරක්. හැබැයි අපි කිලෝ ගණන් උස්සගෙන ඉන්නවා. සමහරුන්ට තියෙන ඉදිකටක් ඔලුව උඩ තියාගන්න. ඒක ඒගොල්ලොන්ට බරක්. අපි කිලෝ ගණන් තියාගෙන කෙලින් ඉන්නවා. අපි ඔවුන්ට අපේ පීඩාවක් කියන්න ගියට පස්සේ ඔවුන් කියනවා මේ ඉදිකට්ට මාර බරක් මට කියලා. ඉතින් ඊට පස්සේ අපි කිලෝ ගණන් බර කියන්නේ මොකටද? නිකන් ඉන්නවා. දාවිත් තද අමාරුවට පත් වුණා. 6 වෙනිම ගන්තියේ කියනවා දිගටම බලමු. මක්නිසාද මුළු සෙනගගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝක වුණ බැවින් ඔහුට ගල් ගසන්ට සෙනග කතා කළෝය. අප්පා. තව ප්‍රශ්නයක් මොනවාද? දැන් නායකයා හින්දානේ අපිට මේක උනේ. අපි යුද්ධයට ගියේ මේ දාවිත් කියපු හින්දානේ. දැන් අපි ගෙවල් වලට එනකොට අපේ ගෑනු දරුවෝ නෑ. මේ මිනිහා හින්දා තමයි නැති උනේ කියලා අර සෙට් එක වෙනම එකතු වුණා. නායකයාව තනි කරලා අනිත් සෙට් එක එකතු වෙලා මේ මිනිහා මරලා දාමු කියලා කිව්වා. එච්චර මේ පීඩාව භයානක වුණා කියන්නේ. එකට ඉන්න මිනිස්සු ભેද වෙන තරමට මේ ප්‍රශ්නේ භයානක වුණා. දැන් මේගොල්ලෝ එකටනේ වැඩ කළේ යුද්ධ ගියේ. හැබැයි මේ ප්‍රශ්නේ එද්දී නායකයා පැත්තකට වෙලා තනි වුණා. එයත් එක්ක ගියපු කණ්ඩායම නායකයට විරුද්ධව කතා කරන්න ක්‍රියා කරන්න පටන් අරගත්තා. මේ මිනිහා මරලා දාමු කියලා. එතකොට හිතන්නකෝ දාවිත්ට මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. තමන්ගේ ඊතර මිනිසුත් නැහැ. හරිද? තමන්ගේ එකට ඉන්න මිනිසුත් නැහැ. මේ මිනිසයා හුදකලා වුණා. තනි වුණා. හැබැයි ඔහු තුල ආලේපේ තිබුණා. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? ආමෙන්. දැන් මම කැමතියි ආයේ ඒසාය 40:31ට ඔබ ගෙනියන්න. මොනවද එතන කිව්වේ? ස්වාමීන් වහන්සේ දේශ බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කර ගන්නවා. දැන් සැම්සොන්ට ඒක බැරි වුණේ ඇයි? ඔහු පව් කරලා හිටපු නිසා. ඔව් යෙරමියා 17 කියපු විදිහට මාංශය තමන්ගේ හස්තයේ කොට තබාගෙන සිතින් දෙවියන් වහන්සේගෙන් පහ වෙලා මනුෂ්‍යයා කෙරේ විශ්වාස කරගෙන හිටියා. ඒ නිසා ඔහුට තිබුණු අනුග්‍රහය නැති වෙලා ගියා. මම ඒකයි කිව්වේ මිනිස්සු දිගට හරහාට වැරදි කරගෙන ඒව මේවා කරගෙන යනකොට මිනිස්සු හිතනවා අපි මේවා කරාට දෙවියන් වහන්සේ අපට මුකුත් කරන්නෙත් නැහැ. අපි වැරදි කරාට කිසි අවුලකුත් නැහැ කියලා. හැබැයි ඒක දවසක් එනවා සැම්සන්ට වගේ ඔයා තුල ආලේපේ නැති වෙන දවසක්. එදාට තමයි ඔයාට තේරෙන්නේ අයියෝ මට මේ මොකද උනේ කියලා. එදාට බෑ. එදාට හැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ. හරිද? මට මතකයි එක සැරයක් මේ එක ළමයෙකුට යාඥා කරන්න ගෙනාවා. ඒ තාත්තලා කිව්වා මේ පාස්ටර් අපේ දුවට කැන්සර් එකක්. මම හරි අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ නිදහස් කරයි. ඊට පස්සේ මේ එක සතියයි ආවේ. ආවේ නැහැ. ඊට පස්සේ මාස 8කට විතර පස්සේ නිකන් ඇඟිලි අත නිකන් කෝට්ටක් වගේ උණු ඉසක එකක්වත් නැති මේ නිකන් අර පොලියෝ හැදුණු ළමෙක් වගේ ළමෙක්ව වඩාගෙන ඔෆිස් එකට ආවා. අර කට්ටිය මම බැල මේ මොකද මේ කියලා. අපේ දුව පාස්ටර් කියලා කිව්වා. මොකද මේ ළමයාට මේ මහරගම ගෙනහිල්ලා දෙන්න පුළුවන් ඔක්කොම ඉන්ජෙක්ෂන් ගහලා අරවා කරලා මේව කරලා ට්‍රීට්මන්ට් කරලා මාස 7-8ක් ඔක්කොම කරලා දැන් ડોක්ටර් කියලා මේව බේර ගන්න බෑ කියලා. අන්තිම මොහොතේ මෙතන අරගෙන උස්සගෙන ආවා. too late. ඉතින් අපි කෑ ගැහුවා ස්වාමීන් වහන්සේට අනේ දවස් දෙකක්ද කොහෙද ගියේ මේ දරුවා මිය ගියා. මොකද අර මුලින් ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගැන එච්චර සැලකිල්ලක් නැතුව දෙවියන් වහන්සේව අත්හැරවල යන්න ගියා. නැවත එනකොට අනුග්‍රහය නැත. ඒ නිසා මිනිස්සු තේරුම් අරගන්න ඕනේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තියෙන කාලේ සෙල්ලම් කරන්නේ නැතුව දෙවියන් වහන්සේත් එක්ක හරියට ඉන්න. ගැටලු වෙයි, බාධාවල් වෙයි. මේ දාවිත් අපි දකිනවා. උට ප්‍රශ්න ආවා. හැබැයි ඔහු තුල ආලේපය තිබුණා. ඔහු තුල ආත්මය තිබුණා. සැම්සන් ශක්තිය උපදව ගන්න උත්සාහ කරන විට ඔහු තුල අනුග්‍රහය තිබුණේ නැහැ. හැබැයි දාවිත් අපි දකිනවා මෙතන මොනවද කියන්නේ 6 වෙනි වචන අවසානයේ. නමුත් දාවිත් තමාගේ දෙවියන් ස්වාමින් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තේ. වව් ආමෙන්. ඔහු ශක්තිය උපදව ගන්න විට ඔහු ළඟ ඒ ආලේපය තිබුණා. අන්න ඒකයි මෙතන අවබෝධ කරගන්න ඕන අපි. හැමදාම එක වගේ ජීවිතයක් නැහැ. හරිද? හැමදාම එක විදිහට යන්න නැහැ. හැබැයි Tamanට දවසක එන විට බාධා ඒව ජය ගන්න පුළුවන් ආලේපේ Taman ළඟ තියෙන අවශ්‍යයි. ඒ අනුග්‍රහය නැති වෙලා තිබුණොත් ඔබ කොහොමද ඔබේ ජීවිතේ කාරණා ජය ගන්න යන්නේ?
දාවිත් මොනවද කියන්නේ ඊට පස්සේ ඒ පොත් සැට්ටේ මාළඟට ගේන්න කියලා මේ අබිමෙලෙක්ට පුත්‍ර වූ අබියාතරට පූජකයාට කතා කරලා කියනවා. ඉතින් පූජකයා ඒ පොත් සැට්ටේ කියන්නේ පූජකයෝ අඳින වස්ත්‍රයක් රයිට්. ඔව් ඒක අඩයාලමක් හැටියට තියාගත්තා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව සම්බන්ධව. ඉතින් ඔව් ඒක ඉදිරියේ යාඥා කරන්න ගත්තා. අපි දකිනවා මේ 8 වෙනි වගන්තිය කියන්න බලන්න. මම මේ සමුදාව ලුහුබැඳීම් නම් ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේදයි දාවිත් ස්වාමින් වහන්සේගෙන් විචාලේය. දැන් බලන්න මේ මිනිස්සයා කරන්න ගත්තේ යාඥා කරන එක. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට ගැටලු බාධා ප්‍රශ්න එද්දී ඔබ මොනවද කරන්නේ? හතර වටේ ඉන්න මිනිසුන්ට කෝල් කරනවද? ඔබට ප්‍රශ්නයක් කියලා කියාගෙන කවුරු හරි ඔබට ප්‍රශ්නයක් දැම්මම ඒ මිනිහට බැන යනවද? හතර වටේටම කෝල් කර. ඔබ මොනවද කරන්නේ? ඔබට ගැටලුවක් වෙලාවේ දාවිත් මොනවද කළේ? ඔව් දන ගහලා යාඥා කරන්න ගත්ත දෙවියන් වහන්සේට. ඔව් ශක්තිය උපදව ගත්ත දෙවියන් වහන්සේගේ ආලේපයත් එක්ක. ඔබ පහුගිය කාලෙත් මේ වහලා තියෙන නමුත් ඇහුවට වැඩක් නැහැ මේ ක්‍රියාවට වෙන්නේ නැහැ. ඒකයි ගැටලුව. දෙවියන් වහන්සේ තුල මෙයා ශක්තිය අලුත් කර ගන්නවා. ඔය යාඥා කරන ස්වාමිනේ මට මෙහෙම වෙලා තියෙනවා මම මොනවද කරන්න ඕනේ? මම මගේ ගෙදර මිනිස්සු හොරකම් කරන් ගියපු හමුදා උළුව බැඳ ගියොත් මට මේක කරන්න පුළුවන්ද? මට මගේ දරුවා අරගෙන එන්න පුළුවන්ද ස්වාමිනේ? මට උදව් කරන්න ස්වාමිනේ. මම යාඥා කරන්න ගත්තා. මම ඔබ දිරිමත් කරන්න කැමතියි. ඕනම වෙලාවක ඔබ දන ගහලා යාඥා කරන්න පටන් අර ගන්න. ඔබේ ටෙලිෆෝන් එක පැත්තකට දාන්න. ඔබේ දුරකථන පැත්තකට දාන්න. ඔබගේ හඬ දෙවියන් වහන්සේට අවදි කරවන්න. ඔබේ හඬ අවදි කරවන්න දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේට. උන්වහන්සේට කතා කරන්න පටන් අර ගන්න. දැන් දාවිත් වෙන කරන්න තිබ්බේ මොකද්ද? ඍණාත්මකව බැලුවනම් තමන්ගේ කඩුව අරගෙන තමන්ට යන ගන්න තමයි තිබ්බේ. අර සාවුල් වගේ. අන්තිමට මේ ප්‍රශ්න දරා ගන්නවට වඩා හොඳයි උඹ මට ඇනලා මාව මරපන් කියලා අර හමුදාවේ කොල්ලෙකුට කිව්වා මාව මරපන් කියලා. නමුත් දාවිත් එහෙම කළේ නැහැ. එයා මරණය හෙව්වේ නැහැ. එයා දිවිනසා ගන්න හෙව්වේ නැහැ. එයා මානසික වැටුන්නේ නැහැ, පිස්සෙකුනේ නැහැ. ධනද ඔහු කලේ දෙවියන් වහන්සේ හොයන එකයි. හලෙලූයා. ආමෙන්. ඔබ මොනවද කරන්නට යන්නේ? ඔබ මොනවද කළේ? ඔබට එද්දි අභියෝග බාධා ගැටලු ප්‍රශ්න එද්දි මොනව කරේ? ඒක ඔබ තමයි දන්නේ. අර කවුද ගායකෙක් මට ඇහුණ රේඩියෝගේ සින්දුවක් කියනවා තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි කියයි. ඔබ එහෙමද කළේ? මට ඕනේ නැහැ කිසිද? මට ඕනේ නැහැ. මට මොකුත් ඕනේ නැහැ. ඔබ අඬන්න ගත්තද? ඔබ එන්න බයිබලීය පදනමට. ආමෙන්. ඔබ එන්න ස්වාමින් වහන්සේගේ ඉගැන්වීමට. මේ වෙලාවේ ඔබ මොනවද කරන්න ඕනේ? මේ වෙලාවේ ඔබ මොනවද කරන්න ඕනේ? දෙවියන් වහන්සේව හොයන්න. මේ අහනවා දෙවියන් වහන්සේගෙන් ස්වාමිනේ මම යන්නද මම මොනවද කරන්න ඕනේ? දෙවියන් වහන්සේ උත්තරයක් දෙනවා. දේව හඬ එයාට ඇහෙනවා. දෙවියන් වහන්සේ කියනවා යන්න. ඔයා ගිහිල්ලා සැබවින්ම වුන් කරා පැමිණිලා නොවරදවාම සියල්ල නැවත ලබා ගන්නවා ඇත කියලා කිව්වා. වව්. කොහොමද වේදනාව වෙලාවේ දෙවියන් වහන්සේගේ හඬ මෙයාව සනසනවා. මෙයා ධෛර්යමත් වෙනවා. තමන්ගේ ගෝලයන්ට කතා කරනවා. ගෝලියෝ කවුරුත් බෑ කිව්වේ නැහැ. දන්නවද? දෙවියන් වහන්සේගේ හඬ ඇහිලා වැඩ කරන විට ඊතුරු හැම කෙනෙක් ඔබ වටා එකතු වෙන්නට යනවා. දෙවියන් වහන්සේගේ හඬත් එක්ක. ඒක හරි වැදගත්. මොකද දේව ආත්මය ක්‍රියාත්මක වෙනවා. දාවිත් එක්ක හැමෝම එකට එකතු වුණා. ඔව් අපි යමු. දැන් කලින් මේ නායකයාව ගහන්න ඕනේ කියලා කියපු සෙට් එක. දැන් ආයේ මොකද උනේ? නායකයාත් එක්ක ශක්තිමත් වුණා. යමු අපි ඉදිරියට. මේගොල්ලෝ ගිහිලා සතුරාව පරාජය කරලා අහිමි වුණු හැම දෙයක්ම නැවත කිසි අඩුවක් නැතුව ගෙනාවා. කරාම්බු බෝලේ ඉඳලා ඔක්කොම ගෙනාවා. නේද? රත්තරන් ටිකක් ගෙනිච්ච ගෙනෝනේ. ඒ නිසා හැම දෙයක්ම ආපහු ගෙනාවා. හැබැයි සැම්සන්ට මොකද උනේ? ජීවිතේම නැති වෙලා ගියා. ඒ නිසා අධෛර්යමත්
වෙන්න පුළුවන් අපි නමුත් ආලේපේ නැති කරගන්න එපා. ළඟ එක්කෙනාට කියන්න අධෛර්යමත් වෙන්න පුළුවන් ආලේපේ නැති කරගන්න එපා. ආමෙන්. මොකද ආලේපේ තිබුණොත් නැවත නැගිටින්න පුළුවන්. හැබැයි ඒක නැති කරගත්තොත් විනාශ වෙනවා. අනේ හින්දා ඉතින් අපිට ස්වාමීන් වහන්සේ අද දවසේ දුන්නු වචනේ වෙතට අපි නැවත ඇතුල් වෙනවා. යෙසාය 40:31. නමුත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමන්ගේ සවිය අලුත් කරගන්න ඔය. උරාජලින්ෙන් පියඹා නගින්න ඔය. ඔහු දුවන් නොයේත් වෙහෙස නොවේති. ඇවිදින්න ඔයේත් ක්ලාන්ත නොවේති. ඉතින් දෙවියන් වහන්සේ දිහා බලනවා නම් දාවිත් වගේ රාජාලියෙක් විලසින් නැවත තමන් ජයග්‍රහණ ස්ථානයේ නැගිටින්නට යනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඔබ ධෛර්යමත් වෙන්න නැගිට සිටින්න අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරගන්නේ ඒකයි ඔබ ඒ සවිය අලුත් කරගන්න. ඒකට අවස්ථාව ඔබට තිබෙනවා. මම හිතනවා ආලේපය ඔබ තුල තියෙනවා කියලා. රයිට්? මම හිතනවා දේවනන්සේගේ ආලේපය ඔබ විනාශ කරගෙන නැහැ කියලා. ඉතින් ඒක ගැන ප්‍රවේශම් වෙන්න, ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න, දේවනන්සේ කණ්ඩ අහන්න, යාඥා කරන්න පටන් අරගන්න. ඔබට අහිමි වෙලා ගියපේවා නැවත ඔබ අත්පත් කරගන්නට යනවා. ඔබේ අධෛර්යමත්කම මේ කාලේ ඔබේ ආර්ථිකයේ බිඳ වැටුණාද? ඔබට යම් ගැටලු ප්‍රශ්න බාධා කරදර ආවද? ඔබගේ ව්‍යාපාර බාධා වුණාද? දැන් කොවිඩ් කාලේ නේද? ඔබේ බිස්නස් වැටිලා ඔබ අධෛර්ය වෙලා ඔබේ මොනවාද වාරික ඉන්ෂුරන්ස් එකේ වාරික, ලීසින් වාරික, ණය වාරික, බැංකු ලෝන් ගෙවා ගන්න බැරුව නේද? ඔබ සමහර වෙලාවට බාධාවටපත් වුණාද? ඔබ නැවත නැගිටින්න. ඇයි? ආලේපය ඔබ ළඟ තියෙනවා. හලෙලූයා. හෝ රබෂකර වලදියා. හලෙලූයා. මේ වෙලාවේ ඔබ නැගිට සිටින්න ඔබ ඉන්න ස්ථානවලින් right අපි ධෛර්යමත් වෙමු. අපි ආලේපය තුල සන්නද්ධ වෙමු. ඒ දන්නවද? ඒ ආලේපය නැවත ඔබ හිටපු ස්ථානයේ ස්ථානගත කරන්නට යනවා. ඔබගේ ව්‍යාපාරය මට්ටමක තිබිලා දැන් ඒක මේ මට්ටමට ආවද? right ඔබට තිබ්බ දේවල් අහිමි වෙලා ගියාද? දැන් මේ කාල වෙන විට ඔබට තිබ්බ වාහනේ විකුණලා දැම්මද? ඒකේ මුදල් වලින් ඔබ ජීවත් වුණාද? ඔබගේ කරේ තිබුණු චේන් එක උකස් තියලා ඒකේ මුදල් වලින් ඔබ ජීවත් වුණාද? ඒ වගේ ඔබට යම් අපහසු කාල සීමාවක් නිසා ඔබ යම් අධෛර්යමත්කමේ මට්ටමකට සමහර ආර්ථික වශයෙන් සමහරට ශාරීරික අසනීප තත්ත්වයන් වලින් ඔබ යම් පසුබට වීම වලට ඔබේ ජීවිතය ඇවිල්ලා තිබෙනවා නම් මම ඔබ දිරිමත් කරන්න කැමති ජයග්‍රහණය ලබන ආලේපයක් ඔබ තුල තිබෙනවා. ඉන්සා සැම්සන් වගේ එක නැති කරගත්තනම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා ඔබ උන්වහන්සේගේ ආලේපය තුල ජීවත් වෙන මිනිසෙක් කියලා. ඒ නිසා ඔබ දිරිමත් වෙන්න. දෙවියන් වහන්සේට කතා කරන්න පටන් අරගන්න. ස්වාමිනී ඔබේ උපකාරය මට ඕනේ. මට නැවත නැගිටින්නට ඕනේ. මම හිටපු ස්ථානෙට මම නැවත ගමන් කරන්නට ඕනේ. ආමෙන්. දන්නවද රාජාලිය එනවා. ඌ අරගෙන නැවත ඌ ඉන්න තැනට යනවා. ඉතින් ඒ වගේ දේව වචනේ අපිට කියනවා රාජාලියෙන් ඔයා පියඹලා නගින්නට යනවා. තමන්ගේ ශාවිය අලුත් කරගන්නට යන. ඒ නිසා මිනිස්සු දිහා බලන්න එපා. මිනිස්සුන්ගේ වචන දිහා බලන්න එපා. මේ ළඟදී එක්කෙනෙක් ඇවිල්ලා කියනවා පාස්ටර් මම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කළා. මගේ යාළුවෝ කියනවානේ මේ කාලේ උඹ ඌවට අත ගහන්න එපා. උඹ වැටෙයි. ඌ අපරාධ සල්ලි ටික මට මොනවද කරන්න කියලා මට හිතා ගන්න විදිහක් නැහැ කියලා. ඉතින් මම කිව්වා කවදාද මේක පටන් ගන්න මේ කැමැති? යා කිව්වා මම ජනවාරි මාසයේ මේ බිස්නස් එක පටන් ගන්න යනවා පාස්ටර්. මම කියන්නේ නියමයි. මං එන්නම් ඔයාලට යාඥා කරන්නම්. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් වැඩේට අත ගහමු. ඔය යාළුවෝ කියන කතන්දර අහන්න එපා. අපි දෙවියන් වහන්සේගේ හඬ අහමු. ඒ අනුව වැඩ කරමු කියලා. මිනිහා හරි සතුටින් ගියා. දැන් ජනවාරි බිස්නස් එකට අත ගහන්නට යනවා. මම දන්නවා දෙවියන් වහන්සේක වර්ධනය කරන්න යනවා කියලා. දන්නවද ඒ වගේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක වැඩ කරන්න පටන් අරගන්න. මිනිස්සුන්ගේ කතා ඒවා පැත්තකට දාන්න. අධෛර්යමත්කම පැත්තකට දාන්න. දාවිත් වගේ තමන් තුළම ශක්තිය උත්පාදනය කරගන්න. අර ජෙනරේටර් එක ඇතුලේ ඒ විදුලිය නිෂ්පාදනය කරලා ඒක පිටට බෙදා හරිනවා නේද? එවනේ ජෙනරේටර් එකකින් වෙන්නේ. අර ඩීසල් ටික දාලා එක ස්ටාර්ට් කළාට පස්සේ මේකේ තියෙන මේ මොනවාද අර මෝටර එකෙන් මේක කරන්ට් එක විදුලිය උත්පාදනය කරනවා. ඊට පස්සේ ඒ වයර් වලින් වැඩක් කරගන්න පුළුවන් කරන්ට් එක අරගෙන. එහෙම නේද? ලයිට්ස් දාගන්න පුළුවන්. ඒ වගේ ජෙනරේටර් එකක් ශක්තිය නිෂ්පාදනය කරන බලය උත්පාදනය කරන මෙවලමක්. අනේ වගේ ඔබ මේ උදෑසන දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක ඔබ දිරිමත් වෙන්න. ඔබ එවිට ඉදිරියට ගමන් කරන මිනිසෙක් වෙන්නට යනවා. ආමේන්.